තෙරුවන් සරණයි හැම දිනාටම සුපුරුදු පරිදි අදත් අපි එකතු වී සිටිනවා අපේ කමඨහන් සාකච්ඡාව සඳහා. විවාහාර වර්ෂයෙන් අද 2022 වර්ෂයේ ජූලි මාසයේ 29 වෙනිදා සිකුරාදා දිනයක් අපි වෙනද වගේම අන්තර්ජාලය ඔස්සේ ස්කයිප් මාධ්‍යයෙන් මේ කමඨහන් සාකච්ඡාව සඳහා එකතු වී සිටිනවා. සියලුම දෙනා ස්වාමීන් වහන්සේලා මෙහින්නාසලා ඇතුළු කල්යාණ මිත්‍ර හැම දෙනාම අපි තාම ගෞරවයෙන් කල්යාණ මිත්‍රත්වයෙන් පිළිගනිමු. අපි මේ සාකච්ඡාව බොහෝ කාලයක් තිස්සේ කරගෙන යනු ලබනවා. අපේ භාවනාවට අදාළ කෘත්‍යයක් කාර්යයක් විදිහටයි අපි මේ සාකච්ඡාව කරගෙන ඉන්නේ. ඉතින් අදත් අපි බලාපොරොත්තු වෙන්නේ ඒ ආකාරයෙන්ම මේ කමඨහන් සාකච්ඡාව කරන්නටයි. විශේෂයෙන් මෙහිදී අපි වැඩි අවධානයක් යොමු කරන්නේ දැනට මේ භාවනාව පිළිබඳව අපි අවබෝධයක් ලබාගෙන මේ ධර්ම මාර්ගයේ යන පිරිසක් අපි සියලු දෙනාම තේසේ ධර්ම මාර්ගයේ ඉදිරියට යද්දී මේ අපි කතා බහ කරන දේ මේ කමඨහන් වඩද්දී සීල සමාධි ප්‍රඥා ගුණ පුරද්දී ඒ පිළිබඳව ඇති වෙන යම් ප්‍රායෝගික ගැටලු ඒ වගේ දේවල් තමයි අපි වැඩිපුර මෙහිදී අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒකයි අපි මේ කමඨහන් සාකච්ඡාව නමින් හඳුන්වලා තියෙන්නේ. හොඳයි, අපි වෙනදා වගේම පළමුවෙන් භාවනාව පිළිබඳව යමක් සිහිපත් කරගෙන අනතුරු අපි කමඨහන් වලට අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබ දැන් දන්නවා භාවනා කිව්වම එකකින් අදහස් කරන්නේ කුමක්ද කියන කාරණේ. අපි කාලයක් තිස්සේ මේ සාකච්ඡාව කරලා තියෙන නිසා මේ පිළිබඳ අවබෝධයක් තිබෙනවා. අපි මේ සඳහා පාදක කරගෙන තියෙන ක්‍රමය නැත්නම් භාවනා ක්‍රමය අපි හඳුන්වන්නේ සතිපට්ඨාන භාවනා ක්‍රමය කියලා. සිහි නුවණ වීර්ය පෙරටු කරගත්ත භාවනා ක්‍රමය. භාවනාවේ වෙනසක් නැහැ. භාවනාව කිව්වම එකකින් අදහස් කරන්නේ සීල සමාධි ප්‍රඥා වැඩිමමයි. නමුත් සතිපට්ඨාන භාවනා කිව්වම එකකින් අදහස් කරන්නේ මූලික කුසලතා තුනක්. සිහිය, විමසුම් නුවණ, වීර්යය කියන ගුණාංග තුන පෙරටු කරගෙන සීල සමාධි ප්‍රඥා ගුණ පිරීමයි. ඒක නිසා ඒ භාවනා ක්‍රමය අපි සතිපට්ඨාන භාවනා ක්‍රමය නමින් හඳුන්වනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඊට අදාළව කරන ලද දේශනාව අපිට මූලික වශයෙන් හමු වෙනවා දීඝනිකායේ මහා වර්ගයේ මහා සතිපට්ඨාන දේශනාව. ඊළඟට මජ්ක්‍ධිම නිකායේත් අපිට සතිපට්ඨාන දේශනාවක් හමු වෙනවා. ඊට අමතරව සංයුත්ත නිකායේ සතිපට්ඨාන සංයුත්තයක් තිබෙනවා. තවත් නොඑක් තැන්වල සතිපට්ඨාන භාවනා ක්‍රමය පිළිබඳව සඳහන් වෙන ඔය සූත්‍ර පිටකයේ නොඑක් තැන්වල. ඉතින් මේක තමයි අපේ ප්‍රශස්ත ක්‍රමයේ හැටියට සලකන්නේ. භාවනාව පුහුණු කරගෙන යන වඩා ප්‍රශස්ත ක්‍රමයේ හැටියට සලකන්නේ මේ සතිපට්ඨාන ක්‍රමය. ඉතින් සතිපට්ඨානය කිව්වම එතන මූලික වශයෙන් මේ කුසලතා තුන අදහස් කරනවා. වර්තමාන මොහොතේ තමන් පිළිබඳ අවදිමත් භාවයකින් යුක්ත වීම. අපි ඒක සරල වාක්‍ය කීපයක් මගින් මේ සතිය පැවැත්වීම අපි පුහුණු කරගෙන තියෙනවා. දැන් මම කොතනද? දැන් මම කවුද? දැන් මම මොනවද මේ කරමින් සිටින්නේ? දැන් මම මොනවද මේ කියමින් ප්‍රකාශ කරමින් සිටින්නේ? දැන් මම මේ මොනවද සිතමින් සිටින්නේ? ආදී වශයෙන් ඔය විදිහටයි අපි සිහිය පවත්වන්නේ. වර්තමානයේ මම කොතනද? වර්තමානයේ මම කුමක් කරමින් සිටිනවද?
වර්තමානයේ මම කවුද ආදී වශයෙන් තමන් පිළිබඳ අවදිමත්භාවය තමයි මෙතෙන්දී ප්‍රධාන වශයෙන් අපි සැලකිල්ලට ගන්නෙ. ඒකට තමයි අපි සුපරික්ෂාකාරී බව, සෝදිසිමත් බව, සම්පජානකාරී බව කියලා කියන්නේ. සෝදිසිමත් භාවය කිව්වම ඒකෙන් ප්‍රධාන වශයෙන් අදහස් කරන්නේ මේ දහමට විනයට අනුව කොතරම් එකඟතාවයකින් අපේ මේ දේවල් කෙරෙනවද කියලා. මොකද හේතුව මේ තථාගත දහමට විනයට පරිබාහිරව ඊට පිටස්තර විදිහට අපේ වර්තමාන ජීවිතේ ගත වෙනවා නම් ඒක දුකට හේතුවක් වෙනවා. ඒකයි. ඉතින් ඒ අර්ථය සලකලා තමයි අපි මේ දහමට විනයට අනුවද වර්තමාන මොහොත ගෙවෙන්නේ කියලා බලන්න. එසේ සෝදිසිමත් භාවය කියන එකෙන් මූලික වශයෙන් සැලකිල්ලට ගන්නෙ අපි අපේ භූමිකාව, අපේ ක්‍රියාකාරකම්, ඒ වගේම අපේ සිතිවිලි, අප ඉන්න ස්ථානය, මේ වගේ දේවල් හැම දෙයක්ම ගත්තම අපි ඒවා දහමට විනයට අනුව පවත්වාගෙන යාමක් කරනවා. අපි සෝදිසිමත් භාවය කිව්වම ඒකෙන් ප්‍රධාන වශයෙන් අදහස් කරන්නේ මේ දහමට විනයට අනුව කොතරම් එකඟතාවයකින් අපේ මේ දේවල් කෙරෙනවද කියලා. මොකද හේතුව මේ තථාගත දහමට විනයට පරිබාහිරව ඊට පිටස්තර විදිහට අපේ වර්තමාන ජීවිතේ ගත වෙනවා නම් ඒක දුකට හේතුවක් වෙනවා. ඒකයි. ඉතින් ඒ අර්ථය සලකලා තමයි අපි මේ දහමට විනයට අනුවද වර්තමාන මොහොත ගෙවෙන්නේ කියලා බලන්න. ඒක තමයි මේ සෝදිසිමත් භාවය කියලා කියන්නේ. අපි ඕක සම්පජානකාරී කියන වචනයෙන් නිතරම අදහස් කරන සම්පජානකාරී. ඒක තමයි සාමාන්‍යයෙන් පාවිච්චි කරන වචනේ. සෝදිසිමත් භාවයේ අපි සාමාන්‍යයෙන් විවහාර කරන වචනේ ඒක සම්පජානකාරී. එහෙමයි. අපිට පුළුවන්කම තියෙනවා මේ විදිහට අපේ ස්ථානය, අපි ගත කරන ස්ථානය, ඒ වගේම අපේ භූමිකාව, අපේ කාර්යය, අපේ වචන, අපේ සිතිවිලි පිළිබඳ මේ අවදිමත් භාවයේ පවත්වාගෙන යන්න. ඉතින් ඔය අවදිමත් බවත් සෝදිසිමත් බවත් දෙක, සතිමා සම්පජානෝ, මේ දෙකට අමතරව ආතාපි කියන ගුණයත් ඔතනම අපි සම්බන්ධ කරගන්නවා. ආතාපි කිව්වම මේකෙන් අදහස් කරන්නේ වීරිය, අවංක උත්සාහය කියලා අපි ඒකට කියනවා. ඒ කියන්නේ අපේ වර්තමාන తত্ত্বය, අර අපි කියපු ස්ථානය, භූමිකාව, ඒ වගේම කාර්යය, ක්‍රියාව, කායික ක්‍රියා, වාචික ක්‍රියා, මානසික ක්‍රියාවල කිසියම් දෝෂයක්, අඩුපාඩුවක් තියෙනවා නම් අන්න ඒක නිවැරදි කරගන්න දරන අවංක උත්සාහය ප්‍රධාන වශයෙන් ආතාපි කියනවා. ආතාපි කියන වචනේ හුඟක් වෙලාවට කෙලෙස් තවන වීර්යය, කෙලෙස් දුරු කරන වීර්යය කියලා ඔහොම තමයි පරිවර්තනය වෙන්නේ. හැබැයි මේ වීර්යය කිව්වම සතර ආකාරයකින් ඒක පෙන්නනවා. එක් පැත්තකින් කෙලෙස් පැත්ත නැත්තම් පාප අකුසල පැත්ත ගෙවා දැමීමට දරන උත්සාහය, අනිත් පැත්තෙන් කුසලය වැඩිවීමට දරන උත්සාහය, කුසලස්ස උපසම්පදා කියලා අපි ඒක සාමාන්‍යයෙන් විවහාර කරනවා. ඒ පැත්තට දරන උත්සාහය. ඉතින් ඒ විදිහට මේ අංශ දෙකටම අපි දරන උත්සාහය මෙතෙන්දී වීරිය කියලා සඳහන් කරනවා. ඉතින් ওই විදිහයි මේ සතිපට්ඨාන ක්‍රමය. අවදිමත් බව, සෝදිසිමත් බව සහ අවංක උත්සාහය කියන තුන පෙරටු කරගත්ත
භාවනා ක්‍රමය. ඒ කුසලතා තුන පෙරටු කරගෙන භාවනා කිව්වම සීල සමාධි ප්‍රඥා ගුණ වැඩිමයි ඒකෙන් අදහස් කරන්නේ. ඉතින් සීලයෙන් කෙරෙන්නේ සීල විසුද්ධි. දැන් අපි ඔය සප්ත විසුද්ධි ක්‍රමයේ අනුව බැලුවොත් සීලයෙන් කෙරෙන්නේ පුද්ගලයාගේ යම්කිසි ආචාර ධර්මීය අංශයේ නිවැරදි බවක්, පිරිසිදු බවක්. ඒක නිසා ඒ විසුද්ධිය සීල විසුද්ධි කියලා හඳුන්වනවා. ඊළඟට සමාධිය වැඩිවීමෙන් වෙන්නේ චිත්තාවේගී අංශයේ පිරිසිදු බවක්. සිතවිලි හැඟීම් පාලනය කර ගැනීම සහ ඒ සිතවිලි හැඟීම් නිවැරදි තත්වයට පත් කර ගැනීම, නිවැරදි තත්වයෙන් පවත්වාගෙන යාම. ඒක චිත්ත විසුද්ධි කියලා හඳුන්වනවා. චිත්ත විසුද්ධි. ඊට පස්සේ ප්‍රඥා ශික්ෂාවෙන් කරන්නේ අපේ දිට්ඨි විසුද්ධිය. දිට්ඨි කිව්වම ඒකෙන් අදහස් කරනවා අපි ඒකට කියනවා දැක්ම කියලා. දිට්ඨි විසුද්ධි. දැක්ම නිවැරදි. එතකොට ඔය සප්ත විසුද්ධියේ සීල විසුද්ධි, චිත්ත විසුද්ධි දෙකට අමතරව තියෙන අනිකුත් විසුද්ධි පහම දිට්ඨි විසුද්ධියට අදාළවයි තියෙන්නේ. දැක්ම, අවබෝධය නිවැරදි කර ගැනීම. කාංකා විතරණ කිව්වත් කාංකා විතරණ විසුද්ධිනේ. කාංකා කියන්නේ සැකනේ. විතරණ කියන්නේ දුරු කිරීමනේ. ඒතර කාංකා විතරණ කිව්වොත් එතන අදහස් කරන්නේ සැක දුරු කර ගැනීමනේ. එතකොට ඒක වැටෙන්නේ මේ ප්‍රඥාව පැත්තට, ප්‍රඥා ශික්ෂාවට වැටේ. මග්ගා මග්ග ඥාන දර්ශන කිව්වත් මග නොමග දැන ගැනීමනේ. මාර්ගය අමාර්ගය නිවනට මග වන්නේ කුමක්ද, නිවනට මග නොවන්නේ කුමක්ද කියන එක පැහැදිලි කර ගැනීමනේ. ඒකත් වැටෙන්නේ ප්‍රඥා ශික්ෂාවට. ඥාන දර්ශන විසුද්ධි කිව්වත් ඒත් එහෙමයි. පටිපදා ඥාන දර්ශන විසුද්ධි කිව්වත් ඒත් එහෙමයි. ඉතින් ඔය හැම එකෙන්ම අදහස් කරන්නේ මේ විසුද්ධි පහෙන්ම අදහස් කරන්නේ ප්‍රඥාව, ප්‍රඥා ශික්ෂාව, දිට්ඨි විසුද්ධිය. ওই විදියට ඔය මම මේ නිදර්ශනයක් හැටියට කිව්වේ මොකද ඔය අපේ ධර්මයේ නොඑක් තැන්වල නොඑක් විදියට මේ නිවන් මාර්ග පැහැදිලි කරලා තියෙනවා. දැන් ඔය සප්ත විසුද්ධි ක්‍රමයට ගිහිල්ලා බැලුවත් එතන තියෙන්නේ මේ ශික්ෂා තුන විතරයි. සීල ශික්ෂාවෙන් සීල විසුද්ධිය, සමාධි ශික්ෂාවෙන් චිත්ත විසුද්ධිය, ප්‍රඥා ශික්ෂාවෙන් දිට්ඨි විසුද්ධිය. ඉතින් ඒක තමයි ඔය මහා සතිපට්ඨාන දේශනාවේ සත්තානං විසුද්ධියා කියලා කියන්නේ. විසුද්ධි කියන්නේ මේ පිරිසිදු බව, නිවැරදි බව, යහපත් බව, උසස් බව කියන එකයි. නිකලස් කියලා අපි කියන්නේ ඒ ස්වභාවය. ඉතින් ඒක අපේ සිතුම් පැතුම් වලත් ඒ වගේම අපේ ක්‍රියාකාරකම් වලත් ඒ වගේම අපේ අවබෝධයේ මේ අංශ තුනේ මේ අංශ තුන තමයි පෞරුෂය කියන්නේ. අපේ ක්‍රියාකාරකම් කායික වාචික වශයෙන් ගත්තම කාය වචනේ දෙක සම්බන්ධ කරගෙන අපි ඇති කරගන්නා අපි කරන ක්‍රියාකාරකම් චර්යාත්මක අංශේ චරණය චරිතය. ඊළඟට අපේ චිත්තාවේගී අංශේ හැඟීම් සිතුම් පැතුම් ඒ අංශය. ඊළඟට ඔය දෙක පිරිසිදු කිරීමට අදාළ වෙන බුද්ධිමය අංශය, අවබෝධමය පැත්ත. ඔය විදිහයි ඔය ආර්ය ප්‍රතිපදාව. මම හිතනවා මේක හරිම පැහැදිලි සාගරයක් වගේ ධර්මයේ දේශනා වෙලා තිබුණාට සූත්‍ර විනය අභිධර්ම අටුවා මේ වගේ විශාල ප්‍රමාණයක් තිබුණාට ඒවා ඇසුරු කරගෙන නොඑක් විදිහේ දේශකයන් දේශනා කළාට ඒවා ඇසුරු කරගෙන නොඑක් විදිහේ පොතපත ලියලා තිබුණාට මේ ආර්ය මාර්ගයේ එහෙම අපැහැදිලි නැහැ. ඊටාම පැහැදිලි ඉලක්කයේ වශයෙන් එකයි තියෙන්නේ. නිර්වාණය තමයි මෙහි ඉලක්කය. නිර්වාණය සාක්ෂාත් කිරීම. ඊට අදාළව ශික්ෂා වශයෙන් ගත්තොත් තුනයි තියෙන්නේ. සීල ශික්ෂා, සමාධි ශික්ෂා, ප්‍රඥා ශික්ෂා. අංග වශයෙන් ගත්තොත් 8යි තියෙන්නේ.
සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. ඒකයි. ඉතින් ඔන්න ඔය ආකාරයට ඔය ආර්ය ප්‍රතිපදාව බොහොම පැහැදිලි. ඉතින් ඒ ප්‍රතිපදාවට අදාළ ඔය අංශ තුනේම කමඨහන් අපි සාකච්ඡා කරනවා. විශේෂයෙන් අපි සතියේට එක දිනක් හමු වෙලා මේ කමඨහන් සාකච්ඡාව කරනවා. තවත් දිනක් අපි මුණ ගැහිලා සූත්‍ර ධර්ම ඇසුරෙන් ප්‍රඥා භාවනාවට අදාළ වෙන පරිදි ඒත් කමඨහන්ම තමයි ඇත්තටම සාකච්ඡා වෙන්නේ. ඉතින් අද අපි විශේෂයෙන් කමඨහන් සාකච්ඡා කරන දවසේ ඉතින් අපි මුලින්ම වෙනදා වගේම මේ සීල ශික්ෂාවට අවධානය යොමු කරමු. සීල විසුද්ධිය පිළිබඳ මදක් අවධානය යොමු කරමු. ආචාර ධර්මීය අංශය බොහොම වැදගත් අංශයක්. අපි මේ පිළිබඳව හුඟක් දේ කතා බහ කරලා තියෙන නිසා ගොඩක් විස්තර මම හිතන්නේ අවශ්‍ය කරන්නේ නැහැ. නමුත් ඊටාම කෙටියෙන් මතක් කළොත්, ඊටාම කෙටියෙන් සිහිපත් කළොත් මේ ආචාර ධර්මීය අංශය එක් පැත්තකින් සමාජ ජීවිතයටත් අනිත් පැත්තෙන් පුද්ගලික ජීවිතයටත් බලපාන. මේ අංශ දෙකම සැලකිල්ලට අරගෙන තමයි බුදුරජාණන් වහන්සේ ආචාර ධර්මීය අංශය දේශනා කළා තියෙන්නේ. ওই අංශ දෙක තමයි ආභිසමාචාරික ආදි බ්‍රහ්මචර්යයක කියලා පාලි වචන වලින් සඳහන් කරලා තියෙනවා. ආභිසමාචාරික පැත්ත හුඟක්ම බාහිරට සම්බන්ධ වෙන සමාජීය අංශය. ආර්ථික, සමාජීය, දේශපාලන, පාරිසරික මේ වගේ මේ පරිබාහිර අංශය විශේෂයෙන් ඒ අංශයට අදාළ අප විසින් සම්මත කරගත්ත එකඟ වෙච්ච යහපත් සිරිත් විරිත් සම්ප්‍රදායන්, නීති රීති, සම්මුති ව්‍යවස්ථා එකඟතාවන් තිබෙනවා. ඒවා තමයි අභිසමාචාර කියන්නේ. ඒවා ඉතින් සංඛ්‍යාත්මකව දක්වන්න පුළුවන් කමක් නැහැ. ඒවා ඒ තැනදී ඒ අවස්ථාවේ ඒ කාර්යයට අදාළ වන පරිදි අපි දැනගෙන විමසලා අහලා ඉගෙනගෙන ඒ අභිසමාචාර වලට ගරු කරලා ඒ අවස්ථාවේ ඒක පිළිපැදීමයි කළ යුත්තේ. මේ කොටස සමාදන් නොවි රකින්න සීලය කියලා අපි දක්වන්නේ. සමාදන් වෙන්න විදියක් නැහැ මේ ශික්ෂා. මොකද අප්‍රමාණයි. අනික හැම තැනටම අදාළ නැහැ හැම එකක්ම. තැනින් තැනට අවස්ථාවෙන් අවස්ථාවට ඒවා වෙනස්. ඒක නිසා මේ ආභිසමාචාරිකා සික්ඛා කියන ඒවා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ ඥානිතබ්බෝ කියලා. දැනගන්න ඕන කියලා කියන්නේ. ඔය මජ්ක්‍ධිම නිකායේ තියෙන ගුලිස්සානි කියලා සූත්‍ර දේශනාව. නැත්නම් ඒක ගෝලියානි කියලාත් හඳුන්වනවා. එතෙන්දිත් ඔය සරියුත් හාමුදුරුවෝ දේශනාව කරන්නේ අරණ්‍ය වාසී භික්ෂුවක් සම්බන්ධ කරගෙන අරණ්‍ය වාසීව හුදකලාව ඉන්න මේ ගෝලියානි කියන භික්ෂුව කිසියම් හේතුවක් නිසා පිරිස මැදට එනවා. කේනචි දේව කරණීයේන සංගමජ්ජේ වෝසටෝ හෝති කියලා දක්වන්නේ කිසියම් හේතුවක් නිසා පිරිස මැදට එනවා. ඉතින් ආපුවහම මේ භික්ෂුවගේ වැඩ කටයුතු හොඳටම අවුල් අපිලිවෙලයි. මොකද තනියෙන් ගත කරපු පුද්ගලයෙක්නේ. පිරිසක් මැද ජීවත් වෙන්න තේරෙන්නේ නැහැ. මේ පිරිසක් මැද්දේ සංඝ සමාජයේ, සංඝ කියන්නේ පිරිස කියන එකයි. පිරිසක් මැද ජීවත් වෙනකොට දැක්විය යුතු සැලකිල්ල එතෙන්දී සරියුත් හාමුදුරුවෝ පෙන්නලා දෙනවා. මේ භික්ෂුව මූලික කරගෙන සියලුම දෙනා එකතු කරලා අරඤ්ඤකේන ආවුසෝ භික්ඛුනා කියලා තමයි හැමතිස්සෙම ආමන්ත්‍රණය කරන්නේ. අරණ්‍ය වාසයේ වුණාම නැත්තම් හුදකලා වාසයේ ඉන්න කෙනෙක් වුණාම මේ දේවල් දැනගන්න ඕන. විශේෂයෙන් පිරිස මැද්දට ආපු තනියෙක් ජීවත් වෙනකොට සමහර දේවල් අදාළ නැති වුණාට පිරිසක් සමාජගත ජීවිතයකට ආවම මේ දේවල් දැනගත යුතුයි කියලා. එතන විශේෂයෙන් දක්වනවා
ආභි සමාචාරික ශික්ෂා ඒ ධර්මතා දැනගත යුතුයි කියන කාරණය. එකින් එක කරුණු නිදර්ශන වශයෙන් දක්වලා තියෙනවා. දක්වලා හිම කියලා තියෙනවා. ඉතින් ඒකෙන් අදහස් කරන්නේ මේ පුද්ගලයෙක්ගේ හුදකලා තනි ජීවිතය වගේ නෙවෙයි සමාජගත ජීවිතයකට පුද්ගලයෙක් ආවම තවත් පුද්ගලයෙක් අඩුම ගානේ තවත් පුද්ගලයෙක් සමග ජීවත් වෙන්න පටන් ගත්තම එතනින් පස්සේ අපි ගොඩාක් මනුෂ්‍යව ආශ්‍රය නිශ්‍රය කරනවා. මානව සම්බන්ධතා වලින් තොරව අපිට ජීවිතේ පවත්වාගෙන යන්න බෑ. ඒ විදිහට ඉතින් ඒ ස්වභාවය නැත්තම් ඒ සමාජගත ජීවිතයට ආපුවම අපි අනුගමනය කළ යුතු පිළිවෙල. මේක තමයි මේ අභිසමාචාර ශික්ෂා වලින් කියන්නේ. ඉතින් ඒ ශික්ෂා දැනගත යුතුයි. ඒ අවස්ථාවේ දැනගෙන අනුගමනය කළ යුතුයි. එහෙම නැත්තම් මේ අංශවල ගැටලු පැන නගිනවා. ආර්ථික, සමාජීය, දේශපාලන, පාරිසරික අංශවල ගැටලු පැන නැංගම අපේ අර ප්‍රතිරූප දේශය නැති වෙනවා අපිට. ප්‍රතිරූප දේශය කියලා කියන්නේ සාමකාමී ජීවන වටපිටාවට පාලියෙන් ප්‍රතිරූප දේශ කියන්නේ. ඒකට අපි කාටත් අවශ්‍යයි සාමකාමී ජීවන වටපිටාවක්. අනිත් අයගෙන් කරදර බාධාවක් නැතුව ගත කරන්න. පරිසරයේ පවා අපි කැමති යහපත් විදිහට පවතිනවා නම් යහපත් ආකාරයට පවතිනවා නම් ඒකත් කැමති. ඉතින් ඒක නිසා මේ පරිසරයට අදාළ ආචාර ධර්ම පවා දක්වලා තියෙන්නේ ඒකයි. ආර්ථික තත්ත්වය යහපත්ව තියෙනවා නම්, දේශපාලන තත්ත්වය හොඳින් තියෙනවා නම්, සමාජ සම්බන්ධතා ගැටලුවක් නැතුව පවතිනවා නම්, පුද්ගල සම්බන්ධතා පරිසරය යහපත් විදියට පවතිනවා නම්, ඔන්න ඔය වගේ අංශවල යහපත් තත්ත්වය තමයි අපි මේ ප්‍රතිරූප දේශ කියලා. ඉතින් ප්‍රතිරූප දේශ වාසය මේ නිර්වාණගාමී ප්‍රතිපදාවට උඟක් උපකාරී වෙනවා. ඒතං උත්තමං මංගලං. එය මංගල කාරණයක් කියන එකෙන් අපේ අදහස් කරන්නේ ධර්මයට අනුව අදහස් කරන්නේ නිර්වාණගාමී ප්‍රතිපදාවට දායක වෙනවා, උපකාර වෙනවා කියන අදහස. ඊළඟට දෙවනුව ආදී බ්‍රහ්මචර්ය ශික්ෂා දක්වලා තියෙනවා. ඒවනම් සංඛ්‍යාත්මක වශයෙන් අපි 16ක් එකතු කරගෙන තිබෙනවා. ඒවා කෙලින්ම පුද්ගල පෞරුෂය ඉලක්ක වෙලා තියෙනවා. අපේ කායික ක්‍රියාකාරකම්, වචන භාවිතය සහ සිතුම් පැතුම් රටාව ඉලක්ක කරලා මේ ශික්ෂාපද දේශනා කළා තියෙනවා. මුලින්ම වචනය සම්බන්ධ ශික්ෂා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයට ගියාම අපිට මුලින්ම හමු වෙන්නේ සම්මා වාචා සීල ශික්ෂාවට ගියාම. එතකොට බොරු, කේලාම්, පරුස වචන, හිස් වචන මේ ආදී දේවල් කතා බහ කිරීමෙන් වැළකී සිටීම. ඊළඟට සම්මා කම්මන්ත. කම්මන්ත කිව්වම කය මෙහෙवला කරන ක්‍රියාකාරකම්. ප්‍රාණඝාත, අදත්තාදාන, කාමමිත්‍යාචාර වැළකී. ඊළඟට සම්මා ආජීව. දීපෑත්ම කරද්දී තමන්ට අනුන්ට අයහපතක් නොවන ආකාරයේ ජීවනෝපායක් තෝරාගෙන ඒ ජීවනෝපායෙන් තමන්ගේ ජීවිතය පවත්වාගෙන යාම. සම්මා ආජීව. ওই විදිහට ඔය ශික්ෂා 8 අපිට සීල ශික්ෂාවේදී හමු වෙනවා. ඊළඟට අපි ඔකට තවත් සම්බන්ධ කරගන්නවා පංචශීල ප්‍රතිපදාවට අනුව දේශනා වෙලා තියෙන මජ්ජ පමාද ඨානා වේරමණී, මදයට සහ ප්‍රමාදයට වැටීමෙන් වැළකී සිටීම කියන ශික්ෂාපදය. ඔය ශික්ෂා 9 අපි සලකන්නේ නිත්‍ය සීලයේ හැටියට, මූලික ආචාර ධර්ම හැටියට, විශ්ව ආචාර ධර්ම හැටියටයි සලකන්නේ. විශ්ව ආචාර ධර්ම කියවම ඒවා කොතෙන්දි කවදත් කාටත් එකසේම අදාළයි. ඒවා සංශෝධනය කරන්න, වෙනස් කරන්නත් පුළුවන් කමක් නැහැ. එතකොට ඒවයි විශ්ව ගතිය නැති වෙනවා. ඒකේ තියෙන හරය බැහැර වෙනවා. ඒක සංශෝධනය කරනවා. ඒකයි ස්වභාවය. ඔය ආචාර ධර්ම ටික.
ඔතනින් එහාට තවත් ශික්ෂාපද 5ක් අපිට හමු වෙනවා. දර්ශන කාමය, ශ්‍රවණ කාමය, ආග්‍රහණ කාමය, රස කාමය, ස්පර්ශ කාමය කියන මේ පස්සාකාර කැමැත්ත. කාම කියන්නේ පුද්ගලික කැමැත්තට. ඒ කැමැත්තට අදාළ වස්තු සහ ක්‍රියා තියෙනවා. අපි ඒවට කාම වස්තු සහ කාමී ක්‍රියා කියලා කියනවා. ඒ වයින් පුළුවන් තරම් දුරස්තව කටයුතු කිරීම. මේක ටිකක් අමුතු ශික්ෂණයක්. පුද්ගලික කැමැත්ත පාලනය කිරීම එක පැත්තකින්. ඊට අදාළ ඒක කරන්නේ ඊට අදාළ වස්තු සහ ක්‍රියා වලින් පුළුවන් තරම් දුරස් වීමෙන්. ඉතින් සීලේ පැත්තෙන් ගත්තම එපමණයි. නමුත් ඕවට අදාළ කාම සංකල්ප, කාම විතර්ක තියෙනවා. ඒවා බැහැර කිරීම සීලෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක ප්‍රඥා ශික්ෂාවෙන් කෙරෙන දෙයක්. නමුත් සීල ශික්ෂාවේදී අපි මේ වස්තු සහ ක්‍රියාවලින් බැහැරවීම කරමු. කාම වස්තු සහ කාමී ක්‍රියාවලින් බැහැරවීම. ඒ විදිහට. එතකොට එතනත් ශික්ෂාපද 5ක් අපිට හමු වෙනවා. මූලික වශයෙන්ම දර්ශන කාමයට අදාළ නච්ච, ඉසූක දස්සන, ධාරණ, මණ්ඩන, විභූෂණ. දර්ශන කාමයයි ප්‍රදර්ශන කාමයයි කියලා අපි ඕක දෙකට බෙදා ගන්නවා. එහෙම මිනිස්යන්ගේ තියෙනවා එහෙම විශේෂ කැමැත්තක්. බලන්නත් කැමතියි, පෙන්වන්නත් කැමතියි. බැලීම, පෙන්වීම කියන එක ධර්මයට විනයට අදාළවත් කෙරෙනවා. ඒක නෙවෙයි මෙතන අදහස් කරන්නේ. මේ ලෞකික දේවල්, අත්‍යවශ්‍ය නොවන මේ ධර්ම මාර්ගයට අදාළ නොවන දේවල් බැලීම සහ පෙන්වීම. ඒක මෙතෙන්දී අදහස් කරන්නේ. එතකොට ඒක දර්ශන කාමයේ සහ ප්‍රදර්ශන කාමයේ. ඊළඟට ශ්‍රවණ කාමයට අදාළ ගීත, වාදිත, ගැයුම්, වැයුම්. ගැයුම් වැයුම් කිරීමයි, ගැයුම් වැයුම් ශ්‍රවණය කිරීම. එතනත් කිරීම සහ ශ්‍රවණය කිරීම දෙකම අදාළ වෙනවා. ඒවත් ඉතින් අත්‍යවශ්‍ය දේවල් නෙවෙයි. දර්ශන කාමය. ඊළඟට ආග්‍රහණ කාමයට අදාළ වෙන විදිහට තියෙන ඔය ගන්ධ විලේපන. ඒවා නාසයෙන් ආග්‍රහණය කිරීම, සමහර විට ඒවා ආලේපන වශයෙන් පාවිච්චි කිරීම. ඒවත් අත්‍යවශ්‍ය දේ නොවේ. ඊළඟට රස කාමයට අදාළව තියෙනවා විවිධාකාරයේ භෝජන, කෑම බීම කියලා අපි ඒවට කියන්නේ. ඒවත් ඔය රසය පදනම් කරගෙන රසය විඳීමේ අදහසින් නොඑක් විදිහේ කෑම බීම සකස් කරගෙන ආහාර වශයෙන් රස වින්දන ක්‍රියාවලියේ යෙදී සිටීම විකාල භෝජන. ඊළඟට ස්පර්ශ කාමයට අදාළ වන ශික්ෂා දෙක අබ්‍රහ්මචර්යාව. අබ්‍රහ්මචර්යාව කියන එක අපි දන්නවා. ඒක තවත් පුද්ගලයෙක්ගේ ශරීරය ඇසුරෙන් ලබන ස්පර්ශය විඳීම. ඒකෙන් ඉවත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට සයනා කිව්වම ද්‍රව්‍ය භාණ්ඩ වස්තු නැත්තම් භාණ්ඩ හා සේවා ඇසුරෙන් අපි ලබන ස්පර්ශය. ඒක. ඉතින් ඒකෙන් වළකින්නේ නැහැ අපි. නමුත් උච්චාසයනා, මහාසයනා වේරමණී කියලා ඒක අර අදි සුඛෝපභෝගී පැත්තට යන්නේ නැහැ. ඒ වගේම අනිත් අය කරන්නන් වාලේ කරන්නේ නැහැ. අපිට කායික පහසුව අවශ්‍යයි. නමුත් අපි ඒක ඊටාම සරල, චාම්, අඩු වියදම් සහිත ක්‍රමවලින් අපි ඒක කරගෙන යනවා. ඒකයි එයින් අදහස් කරන්නේ. ඉතින් ওই විදියට මේ පංචවිධ කාමයේ පාලනය කර ගැනීමත් මේ ශික්ෂා වලින් කෙරෙනවා. එතකොට එතනත් ඒ ශික්ෂාපද 5ක් තව එකතු වෙනවා. ඊළඟට වටිනාකම් පරිහරණය කිරීමට අදාළ වෙන ශික්ෂාපදයේ ජාත රූප රජත පටිග්ගහනා වේරමණී. ඒක නම් කය වචන දෙකට සම්බන්ධයක් නැහැ. ඒක මානසික අංශයට සම්බන්ධ කරලා තියෙන්නේ.
වටිනාකම කියන එක අතින් අල්ලන්න පුළුවන් එකකුත් නෙවෙයි. ඒක මනස විසින් තමයි අපි ඇත්ත වශයෙන්ම ඒක තේරුම් ගන්නේ සහ ඒ මනසෙන් තමයි වටිනාකම් හුඟක් පරිහරණය කරන්නේ. අතින් අපි අල්ලලා යම් යම් දේවල් දුන්නට ගත්තට ඒකේ වටිනාකම කියන එක තීන්දුව කෙරෙන්නේ මනසින්. අපි වටිනාකමක් යමකට දෙන්නේ හිතින් තමයි. ඒකේ ඒ ගුණයක් තියෙන්න පුළුවන්. ඒ ගුණය තිබුණට ඊට අදාළ වටිනාකම ඒ ගුණය මත පදනම් වෙලා ඒ ගුණයට වටිනාකමක් දෙන්නේ අපි මනසින්. ඒකයි ස්වභාවය. ඉතින් ගුණය අහක දාන එක නෙවෙයි මෙතන කතාව. ඒ ගුණයට වටිනාකමක් දෙන එකේ ප්‍රශ්නයක් නැහැ. අපි දැන් නිදර්ශනයක් කිව්වොත් අපි මුදල් නෝට්ටුවකට වටිනාකමක් දෙනවා. මේ මුදල් නෝට්ටුවේ එහෙම එකක් නැති වුණාට අපි ඒකට වටිනාකමක් දෙනවා. මේ වටිනාකමක් දීම ප්‍රශ්නයක් නෙවෙයි. ඊළඟට මේ වටිනාකම පරිහරණය කරන්නම තමයි අපි වටිනාකමක් දෙන්නේ ඒක. ඒක නිසා ඒක පරිහරණය කළ යුතුයි. ඒකත් ප්‍රශ්නයක් නෙවෙයි. නමුත් අපි දෙන වටිනාකමට අපි තණ්හාමාන දිට්ඨි කිරීම තමයි දෝෂේ තියෙන්නේ. අන්න ඒකට තමයි පටිග්ගහන කියලා කියන්නේ. ඒකෙන් වැළකී කටයුතු කිරීමයි අවශ්‍ය කරන්නේ. ඊළඟට ස්වභාවික දේවල් වලත් යම් යම් ಗುಣ තියෙනවා. සබාධමෙන් අපිට ලැබිච්ච දේවල් වල ಗುಣ තියෙනවා. ඒ ಗುಣ අපි කොහොමදත් පරිහරණය කළ යුතුයි. පරිහරණය කරන්න අවශ්‍ය වෙනවා අපිට. නමුත් ඒ ගුණයන් පරිහරණය කිරීමේ ගැටලුවක් නැහැ. ඒ ගුණයට අපි දීපු වටිනාකම ඒ ගුණයට හෝ ඒ වටිනාකමට තණ්හාමාන දිට්ඨි වශයෙන් ඒක ග්‍රහණය කිරීම තමයි ගැටලුව. එතකොට තමයි දුක එන්නේ. ඒ ග්‍රහණය කිරීමම ක්ලේශයක්. ස්වභාවික ගුණයකට නැත්නම් ස්වභාවික වටිනාකමකට එහෙම නැත්නම් අපි ආරෝපණය කරන ලද වටිනාකමකට මනසින් බැඳීම, මනසින් ඇලීම, ගැටීම, මුලා වීම තමයි මෙතන අදහස් කරන්නේ පටිග්ගහනා කියලා. එතකොට මේ පටිග්ගහනා වේරමණී කියන්නේ අන්නේ කාරණා. එතකොට අපි එතන ඇති කරගන්නේ මානසික ශික්ෂණයක්. දැන් බලන්න සීල ශික්ෂාව ඔය අංශ තුනටම අදාළව තියෙනවා. එක් පැත්තකින් කායික ක්‍රියාකාරකම් වලට අදාළ, අනිත් පැත්තෙන් වචනේ සම්බන්ධ, අනිත් පැත්තෙන් මානස සම්බන්ධ. තුන් පැත්තටම අදාළ වෙන විදිහට සීලේ තියෙනවා. හැබැයි සීලේ වැඩි බරක්, වැඩි නැඹුරුවක් තියෙන්නේ මේ කායික වාචසික අංශවලට වැඩි නැඹුරුවක් තියෙනවා. කොහොම නමුත් ඔය ශික්ෂාපද 15ම ආවරණය වෙන විදිහට කායික වාචික මානසික අංශ තුනම සම්බන්ධ කරලා තවත් ශික්ෂාවක් අපිට හමු වෙනෝ දේශනා කරලා තියෙනවා. ඒකට අපි කියන්නේ මෙත්තා විහරණම් කියලා, මෛත්‍රී විහරණය. ඒකට මෛත්‍රී විහරණය තුල තියෙන්නේ ඔය අංශ තුනම සම්බන්ධ කරලා තියෙනවා. මෙත්තා කාය කර්ම කිව්වම අපි කය මෙහෙवला කරන්නා වූ සියලුම ක්‍රියාකාරකම් මිත්‍රශීලීව කිරීම. ඒක පුද්ගලයෝ එක්ක විතරක් නෙමෙයි. අපේ මේ මිත්‍රශීලී කිව්වම හුඟක් අය හිතන්නේ මේ පුද්ගලයන් එක්ක තමයි මේ මිතුරුකම හතුරුකම කියන එක තියෙන්නේ කියලා. නෑ, බුදුදහමේ ඊට වඩා ගැඹුරට යනවා ඒක. දැන් කරණීයමෙත්ත සූත්‍රයේ කාටත් කටපාඩම් සූත්‍රයක්. ඒකෙදී මේ සත්‍යෝ විතරක් නෙමෙයි ගන්නෙ. සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා කියලා සත්‍යය ප්‍රධාන වශයෙන් අරගෙන තියෙනවා. නමුත් ඊට වැඩි එහාට යනවා. භූතාවා සම්භවේශීවා කියලා. තවත් එහාට යනවා. ද්‍රව්‍ය භාණ්ඩ වස්තු පවා අපි පාවිච්චි කරන හැම දෙයක්ම ඒ දේ කෙරෙහිත් මිත්‍රශීලී භාවය තියෙනවා. එතකොට මේ අපේ කායික ක්‍රියා, ඒ වගේම අපේ වචන භාවිතයේදී, අපේ සිතුම් පැතුම් රටාවේදී මේ මිත්‍රශීලී භාවය පවත්වා ගන්නේ පුද්ගලයන් එක්ක විතරක් නෙවෙයි. ද්‍රව්‍ය භාණ්ඩ වස්තු සමග, සබාධම සමග, සබ්බේ සත්තා. දැන් සබ්බේ සත්තා කියන වචනේ
හුඟක් වෙලාවට පරිවර්තනය කරන්නේ සත්වයෝ කියලා. ඒ කියන්නේ මේ පන තියෙන සතුන් කියන අදහසින්. මේ පරිවර්තනයේ වැරද්දක් නැහැ. නමුත් සත් කියන වචනේ තියෙනවා පවතිනා වූ සියලු දේ. සත් වර්තමාන මොහොතේ පවතින සියලු දේ. එතකොට සත්වයෝ විතරක් නෙමෙයි අයිති වෙන්නේ. ප්‍රාණීන් විතරක් නෙමෙයි අයිති වෙන්නේ. පන ඇති, සේම පන නැති. හැමදේම අදාළ වෙනවා අයිති වෙනවා. ඒ අර්ථයෙන් ගත්තම සත් කියන වචනේ බොහොම පුළුල් අර්ථයක් තියෙනවා. මට හිතෙන්නේ කරණීයමෙත් සූත්‍රයේ සත්තා කියන එකෙන් අදහස් කරන්නේ ප්‍රාණීන් විතරක් නෙවෙයි. ප්‍රාණීන් නොවන සියලු දේ. මොකද ගැඹුරින් බලපුවම අපේ ජීවිත පැවැත්මට මේ ප්‍රාණීන් නොවන සාධක දේවල් ගොඩාක්ම බලපාන. දැන් බලන්න නිදර්ශනයක් ගත්තොත් අපි හැමතිස්සෙම කරන දේ හුස්ම ගැනීම. දැන් අපිට හුස්ම දෙන්නේ ප්‍රාණීන් නෙවෙයිනේ. මේ ශාක. එතකොට වඩා බලපෑම මොකක්ද අපේ පැවැත්මට? සත්වද සත්ව නොවන සාධකද? හොඳට කල්පනා කරලා බලන්න. ඊළඟට අපිට අවශ්‍යයි ජලය. හුස්ම ළඟට අපිට අවශ්‍යයි ජලය. ජලය ලබා දෙන්නේ අපිට සත්වයෝ නෙවෙයිනේ, සබාධම. ඊළඟට අපිට අවශ්‍යයි ආහාර වශයෙන් මොනවා හරි කෑමක් ගන්න. ඒ ආහාර නිෂ්පාදනය කරන්නේ සතුන් නෙවෙයි. ඔක්කොම ශාක තමයි ආහාර නිෂ්පාදනය කරන්නේ. අපි කන දේවල් ගත්තොත් ඒවා ශාකවල කොටස්. ගෙඩි, ඇට, මද, පොතු, කොළ, අල, මුල් මේවනේ අපි පාවිච්චි කරන්නේ. ආහාර කියලා අපි පාවිච්චි කරන්නේ නිතරම ඒවා. එතකොට වැඩියෙන් අපේ ජීවිතයට බලපාන්නේ අපිට පේනවා ප්‍රාණීන් නෙමෙයි. අනිකුත් ප්‍රාණීන් නොවන. අපි හැමතිස්සෙම ඇවිදින්නේ හිටගෙන ඉන්නේ මේ මහ පොළොව මත. ජීවීන් මත නෙමෙයි. මහ පොළොව. ඒකයි. මහ පොළොව. ඊළඟට මේ ඉඩ අවකාශය කියන එක. ඊළඟට මේ ශාක. මේ උංගාක් අපේ ජීවිතේට අපේ පැවැත්මට අදාළ වෙන දේ. අපි පාවිච්චි කරන ඖෂධ සියල්ලම සබාධමෙන් ගන්න දේවල්. සතුන්ගෙන් ගන්නවා නම් ගන්නේ මං හිතන්නේ තාම සුළු ප්‍රමාණයක්. අපි ආහාර වශයෙන් ගන්නවා නම් සතුන්ගෙන් ගන්නෙත් තාම සුළු ප්‍රමාණයක්. බුදුදහමට අනුව නම් කිරි විතරයි ගත හැකි. සත්ව මාංශ ගන්න බෑ. ආහාර හැටියට සතුන් මරලා ගන්න බෑ. ඒ නිසා සතුන්ගෙන් අපි ගන්න කිරි විතරයි, බොහොම පොඩි ප්‍රමාණයක් ගන්න. අනිත් සියලු දේ අපේ පැවැත්මට අදාළ සියලු දේ ගන්නේ සබාධමෙන්. ඒ කියන්නේ ශාක වලින්, මේ මහ පොළොවෙන්, ඉරහඳ තාරකා වලින්, මේ වයින් තමයි අපි බොහෝ දේ ගන්න. එහෙනම් මිත්‍රත්වය ප්‍රාණීන්ට විතරක් දැක්වම ප්‍රමාණවත්ද? ප්‍රමාණවත් නෑනේ. හොඳට ඒක පැහැදිලි. අන්නේ විදියට. ඉතින් ඔය කාරණේ අපි සැලකිල්ලට ගන්න ඕනේ. ඒකයි බුදුරජාණන් වහන්සේ මේ තාම පුළුල් ශික්ෂාපදයක් දේශනා කරලා තියෙන්නේ මෙත්තා විහරණ. මිත්‍රශීලී කායික හැසිරීම, වචන භාවිතයේ සිතුම් පැතුම් රටාව වශයෙන්. ඉතින් ඔහොමයි ඔය මම ටිකක් වැඩිපුර අද සාකච්ඡාවට ගත්තේ සීල කමඨහන. ඉතින් ඔයිට අදාළ අපි ශික්ෂාපද සමාදන් වෙලා දැන් ආරක්ෂා කරගෙන යනවා. ඒක නිසා මේ ශික්ෂාපද තමන් උපරිමයෙන් අවංකව උපරිම මට්ටමින් පවත්වා ගැනීම තමයි යෝග්‍ය වෙන්නේ, සුදුසු වෙන්නේ. හොඳයි. ඔය සීල විසුද්ධියට අදාළ කාරණා අපි කතා කරේ. ඊළඟට චිත්ත විසුද්ධියට අදාළ දේ අපි කතා කරලා තියෙනවා. අපේ සිතුම් පැතුම්, හැඟීම්, ප්‍රාර්ථනා, බලාපොරොත්තු, අපේක්ෂා, සිතිවිලි මේවා කොහොමද නිවැරදිව කොහොමද පිරිසිදුව පවත්වාගෙන යන්නේ කියන කාරණා. ඉතින් ඒක පවත්වාගෙන යන්නට අවශ්‍ය වෙනවා අපේ සිතිවිලි දිහා බලන්න.
අපි හුරු වෙනවා චිත්ත අනුපස්සනා, චිත්තානුපස්සනා කියලා කිසියම් අභ්‍යාසයක් අපි හුරු වුණා. මේ සතිපට්ඨාන භාවනා ක්‍රමයේ එහෙම එකක් තියෙනවා. චිත්තානුපස්සනා. ඉතින් චිත්තානුපස්සනාව හුරු කරගන්න ඔය සිතිවිලි දකින්න ටිකක් අමාරුයි. ඒක නිසා බුදුරජාණන් වහන්සේ ටිකක් ඊට වඩා පහසු එකක් අපිට අල්ලලා දුන්නා වේදනානුපස්සනාව. වේදනා කියන්නේ විඳිනවා කියන්නේ. ඒක කායික වශයෙන්ුත් දැනෙනවා, මානසික වශයෙන්ුත් දැනෙනවා. අර සිතිවිලි වලට වඩා ටිකක් ප්‍රබලව ගොරෝසුවට දැනෙන දෙයක් වේදනා කියන්නේ. වින්දනේ, විඳීම. ඒක නිසා මානසික අංශයට යොමු වෙද්දී වැඩිපුරම බුදුරජාන් වහන්සේ අවධානයට ගත්තේ මෙන්න මේ කොටස. වඩා ප්‍රබල දේ අර භෞතික දේවලදී හුස්ම කියන භෞතික ක්‍රියාවලිය අපිට හඳුන්වා දුන්නේ කායානුපස්සනාවේදී. ශරීරය කියන්නේ සතර මහා භූත වලින් සකස් වෙච්ච දෙයක් කියලා. ඒ වගේ ගැඹුරකට එන්න කලින් ශරීරයට අවධානය යොමු කර ගැනීම සඳහා අපිට ශාරීරික ස්වභාවික ශාරීරික ක්‍රියාවක් අපිට ඒකට අවධානය යොමු කරන්න පුරුදු කළා. ඒ තමයි ආනාපානය, හුස්ම. එහෙම ගිහිල්ලානේ අපි කායික පැත්තට මේ සතර මහා භූත වලින් සකස් වෙච්ච ශරීරයට නැත්තම් රූප ධර්ම වලට පූර්ණ අවධානය යොමු කරලා ඒවායේ අනිශ්චිත භාවයටපත් වෙන්නේ. නොඇලී නොගැටි නොමුලාව කය සහ රූප ධර්ම පරිහරණය කරන කෙනෙක් බවට අපිපත් වෙන්නේ. ඒ වගේ නාම පැත්තට යනකොට නිතරම පෙන්වන්නේ වේදනා විඳීම කියන එක. ඒකයි. ඉතින් ඒ විඳීමට අදාළ වෙන විදියට වේදනානුපස්සනාව දැක්වුවා. ඊට පස්සේ චිත්තානුපස්සනාව. මේ විඳීමත් එක්කම තමයි සිතිවිලි ඇති වෙන්නේ. වේදනා, සංඥා, සංකාර. ඔය තුන බොහොම ළඟ පවතින. විඳීම හඳුනා ගැනීම සිතීම. වේදනා, සංඥා, සංකාර. වේදනා, සංඥා, චේතනා. කොහොම කිව්වත් එකයි. සංකාර, චේතනා කියන්නේ දෙකම එකයි. ඔය තුන සිද්ධ වෙනවා. ඉතින් ඒ මානසික අංශය හඳුන්වා දීලා ඒ මානසික අංශයේ විසුද්ධිය, චිත්ත විසුද්ධිය ඇති කරගන්න අපිට මඟ පෙන්නලා තියෙනවා. ඔය දෙකට අදාළ වෙන විදියට ditthi විසුද්ධියත් අපි ඇති කරගන්නවා. අපේ දැක්මේ පිරිසිදු බව, අවබෝධය නිවැරදි කර ගැනීම. ඒ විදියට. ඉතින් ඔය තමයි මේ අපේ විසුද්ධිය. සත්තාන විසුද්ධිය කියන ඔය අංශ තුන. ඉතින් අපි දැන් මේ කමඨහන් සාකච්ඡාවේදී හුඟක්ම මේ සීල ශික්ෂාව පිළිබඳවයි කතා කරගෙන යන්නේ. අපි මේ තුනටම අදාළ වෙන මහා සතිපට්ඨාන දේශනාව එහි කමඨහන් සාකච්ඡා කරලා අවසන් කරලා තියෙනවා. අපි අවස්ථා දෙකක් මම හිතන්නේ මහා සතිපට්ඨාන දේශනාව සාකච්ඡා කරලා තියෙනවා. අපේ YouTube channel එකට ඔබ ගියොත් නිවෙන මග එහි මේ දෙකම මේ සාකච්ඡා මාලා දෙකම ඇතුළත් කරලා තියෙනවා. මේ සාකච්ඡා නැවත නැවත ශ්‍රවණය කරන්න කියලා අපි මතක් කරනවා. එතකොට මේ සතිපට්ඨාන දේශනාව අවසන් කරයෙන් පස්සේ නැවත අපිට යෝජනාවක් ආවා මේ සීල සමාධි ප්‍රඥා විදිහට මේ කමඨහන් සාකච්ඡා කරන්න කියලා. ඉතින් අපි දැන් මේ සීල කියන ආචාර ධර්මීය අංශය ඉදිරියෙන් තියාගෙන තමයි දැන් කමඨහන් සාකච්ඡා කරගෙන යන්නේ. එහිදී අපි සූත්‍ර දේශනා ගොඩක් තියෙනවා. නමුත් අපි එක සූත්‍ර දේශනාවක් මෙහිදී අරගත්තා. ඒ තමයි මේ දීඝනිකායේ ඇතුළත් සාමාන්‍ය ඵල සූත්‍රය. සාමාන්‍ය ඵල කිව්ව මේකෙන් අදහස් කරන්නේ මේ සාමාන්‍ය ඵලය කියන්නේ නිවනට. සාමාන්‍ය කියන්නේ නිර්වාණගාමී ප්‍රතිපදාව. ඒ ප්‍රතිපදාවේ ගිහිල්ලා ලබන ඵලයට කියනවා සාමාන්‍ය ඵල කියලා. ඉතින් ඒ සාමාන්‍ය ඵලය සාක්ෂාත් කරගන්නට මේ සීල සමාධි ප්‍රඥා කියන අංශ තුන
දේශනා කරපු ආකාරය තමයි මේ සාමාන්‍ය ඵල සූත්‍රයේ තියෙන්නේ. ඉතින් එහි මුලට තියෙන්නේ මේ සීල ශික්ෂාව. අපි මේ සීල ශික්ෂාව මේ සාකච්ඡා කරගෙන ආවා. එතකොට අපි මේ සාකච්ඡාව කලිනුත් කරා මේක පදනම් කරගෙන මජ්ක්‍ධිම සීලං කියන කොටස අවසන් කරා. ඔබට මතක ඇති ඔය කුහනා ලපනා නේමිත්තිකතා නිප්පේසිකතා ලාභේන ලාභං නිජිගීෂණතා කියලා මිත්‍යා ආජීවය වැරදි ජීවනෝපායන්ගෙන් ජීවිතය පවත්වා ගැනීම කියන කාරණේ කත් එතකොට සීලයට අයිති වෙන්නේ. ඊට පස්සේ මජ්ක්‍ධිම සීලං කියන කොටස අවසන් කරලා මේ සූත්‍රයේදී මහා සීලං කියන කොටසට යොමු වෙනවා. ඉතින් එතනත් තියෙන්නේ ඔය ගාක්ම ජීවනෝපායට සම්බන්ධ කාරණා ඇත්තටම තියෙන බලපුවාම වෙනත් දේවල් නෙමෙයි. එතකොට අපි ඒවත් ටිකක් අවධානයට යොමු කරමු. අර පොදු පාඩේ මෙතන හැමතැනම තියෙනවා යතාවා පන ඒකේ බොන්තෝ සමන බ්‍රාහ්මනා සද්දා දීයානි භෝජනානි බුංජිත්වා කිය. ගිහි වේවා පැවිදි වේවා යම් කෙනෙක් අපිට මේ ධර්ම මාර්ගයේ යද්දී දක්වන අනුග්‍රහය නොඑක් විදිහ අනුග්‍රහයන් දක්වනවා. ඒ අනුග්‍රහයන් අපි ලබාගෙන ඒ උදව් උපකාර ලබාගෙන කියන එකයි සද්ධා දෙය්‍යානි භෝජනානි බුංජිත්වා කියන එක අපි ටිකක් පුළුල් අර්ථයකින් පරිවර්තනය කරගන්න. අපි කාටත් ධර්ම මාර්ගයේ යනකොට නිවන් මාර්ගයේ යනකොට හුඟක් දෙනෙක්ගේ උපකාර ලැබෙනවා. සමහර විට සිව්පසය ආහාර නිවාස ඇඳුම් බෙහෙත් ආදී දේවල් ලැබෙනවා. සමහර විට වෙනත් අප උපස්ථාන ලැබෙනවා. සමහර විට මඟ පෙන්වීම ලැබෙනවා. වෙනත් සහායන් ලැබෙනවා. ඉඩ අවකාශ ලබා දෙනවා. ওই විදිහට නොඑක ආකාරයේ සහායන් අපිට ලැබෙනවා. ඒවා තමයි මේ සද්ධා දෙයිය කියන්නේ. සදහසිතින් දෙන දේ. ඒවා පරිහරණය කරන කෙනෙක් ඒවා පරිහරණය කරලා ඉක්මනින්ම සීල සමාධි ප්‍රඥා ගුණ පුරාගෙන මේ පරමාර්ථය සාධනය කරගන්න ඕන. ඉතින් එහෙම නොවන අවස්ථා මේ සඳහන් කරන්නේ. එහෙම නොවන අවස්ථා. එතකොට සීලයට විරුද්ධව ආර්ය සීලයට පටහැනි වෙන කාරණා මෙතන අදහස් කරන්නේ. අපි තව ටිකක් මේ සූත්‍රයේ ඉදිරියට යමු. තේ ඒව රූපාය තිරච්ඡාන විජ්ජාය මිච්ඡා ජීවේන ජීවිකං කප්පේති. තවදුරටත් අර මිත්‍යා ආජීවයේ තමයි කතා කරගෙන යන්නේ. වැරදි ජීවනෝපායන්ට පුද්ගලයෝ වැටෙන්න පුළුවන්. මෙතන ඒවා මේ තිරච්ඡාන විජ්ජා කියන වචනයෙන් හඳුන්වලා තියෙනවා. ඔය තිරච්ඡාන කියන වචනේ මීට කලිනුත් අපිට හමු වුණා. ඔබට මතක ඇති සමහර වෙලාවල් වලට මීට කලින් හමු වුණා. තිරච්ඡාන කතං කියන වචනේ. මේ ඊට කලින් තිබුණා මේ සූත්‍රේ. තිරච්ඡාන කතා කියලා. ඊළඟට දැන් මෙතෙන්දි කියන්නේ තිරච්ඡාන විජ්ජා කියලා. විද්‍යාවක් කිව්වම එකෙන් අදහස් කරන්නේ කිසියම් ආකාරයක මේ ක්‍රමෝපායක් කියන එකයි ඇත්තටම. කිසියම් ක්‍රමෝපායකට තමයි මේ විද්‍යා කියලා කියන්නේ. එතකොට යම් දේවල් කරන ක්‍රමෝපායන් තියෙනවා. මේ ක්‍රමෝපායන් අතරේ සමහර විට තියෙනවා අර තිරච්ඡාන කියන ගණයට අයිති දේවල්. ඒ කියන්නේ ඒවා ගැළපෙන්නේ නැති නොගැලපෙන මනුෂ්‍යයන්ට නුසුදුසු සමහර විට සත්ව හිංසාව කෙරෙන එහෙම නැත්නම් පරිසරය විනාශ වෙන හිත් දෝෂ කරන කාලේ නාස්ති කරන සම්පත් නාස්ති කරන වැඩකට නැති පංචකාමයට යොමු කරන මෙන්න මේ වගේ දේවල් තියෙනවා. ඒ වගේ ජීවනෝපාය කරගන්න පුළුවන් මනුෂ්‍යයන්ට බැරි නෑ. ඒ වගේ දේවල් කරලා මුදල් හම්බ කරගන්න අවස්ථාව ලබා ගන්න ඒ වගේ නොයෙක් දේවල් කරන්න පුළුවන්. තිරච්ඡාන විජ්ජා. ඉතින් මෙතන එහෙම නිදර්ශන වශයෙන් කීපයක් දක්වලා තියෙනවා. තිරච්ඡාන විජ්ජා වලට නිදර්ශන කීපයක් මෙතන දක්වලා තියෙනවා. සෙය්‍යති ඉදං අංගන් නිමිත්තං
උප්පාතං සුපිනං ලක්කනං මූසික චින්නං අග්ගිහෝමං වශයෙන්. ඒවට මේ පරිවර්තනක් දීලා තියෙනවා. අංග ශාස්ත්‍රය, නිමිත්ති ශාස්ත්‍රය, උත්පාත ලක්ෂණය, ස්වප්න ශාස්ත්‍රය ආදී වශයෙන් කියලා. මේවයි නොයෙක් දේවල් ඉතින් ඔය හුඟක්ම මෙතන දැන් වර්තමානයේ උනත් තියෙනවා මේ ශාස්ත්‍ර කියනවා කියලා දේවල් තියෙනවා. ඉතින් ඒ වගේ විවිධාකාරයේ විෂම ශාස්ත්‍ර තියෙනවා. ඒවා ඉතින් මෙතන හුඟක්ම අදහස් කරන්නේ භූත විද්‍යා, භූරි විද්‍යා ඔහොම කියලා දක්වලා තියෙනවා. නොඑක් විදිහේ විෂම දේවල් තියෙනවා. කියන්නේ මිනිස්යන්ට අවශ්‍ය දේවල් නෙමෙයි මේවා. හැබැයි මේ විද්‍යා කියන නමින් තවත් තියෙනවා මිනිස්යන්ට අවශ්‍ය කරන දේවලුත් තියෙනවා. මානව පැවැත්මට අවශ්‍ය කරන දේවල් තියෙනවා. දැන් ආර්ථික විද්‍යාව, දේශපාලන විද්‍යාව, සමාජ විද්‍යාව, පරිසර විද්‍යාව වගේ දේවල් මෙතෙන්ට ඇතුළත් කරලා නැහැ. ඒවා තිරච්ඡාන විද්‍යාව හැටියට සලකන්නේ නැහැ. මෙතන තියෙන දේවල් ඒවයින් පිටස්තර දේවල්. දැන් ආර්ථික විද්‍යාව ආර්ථිකයට අදාළ අර්ථ ශාස්ත්‍රය කියලා අපි ඒකට කියනවා. ඒ වගේ දේවල් අවශ්‍යයි. බුදුරජාණන් වහන්සේ ඒවා දක්වලා තියෙනවා. ඊට අදාළ ආචාර ධර්මත් දේශනා කරලා තියෙනවා. ආර්ථිකය හසුරවන විදිහ කියලා තියෙන. එහෙනම් ආර්ථික විද්‍යාව තිරච්ඡාන විද්‍යාවක් හැටියට සලකන්නේ නැහැ. මිත්‍යා ආජීවයක් හැටියට සලකන්නේ. හැබැයි ඒක කරන ආකාරය මිත්‍යා වෙන්න පුළුවන්. අර ඉහතින් කියපු කුහනා ලපනා වගේ දේවල් කළොත් ඒක එහෙම වෙන්න පුළුවන්. නමුත් ආර්ථික විද්‍යාව අර්ථ ශාස්ත්‍රය තිරච්ඡාන විද්‍යාවක් හැටියට සලකන්නේ නැහැ. මොකද ඒක මානවයාගේ පැවැත්මට අවශ්‍ය නිසා. ඊළඟට දේශපාලන විද්‍යාවත් තිරච්ඡාන විද්‍යාවක් හැටියට සලකන්නේ නැහැ. දේශය පාලනය කිරීමේ ක්‍රමෝපාය අපි කිව්වා මේ විද්‍යාව කියන්නේ ක්‍රමෝපායට කියලා. ඒ ක්‍රමෝපායක් අවශ්‍යයි. විවිධ ක්‍රමෝපායන් තියෙනවා. දේශය පාලනය කිරීමේ ක්‍රමෝපායන්. එතකොට එහෙම ක්‍රමෝපායකින් දේශය පාලනය විය යුතුයි. දේශපාලනය කියන එක වෙන්න ඕන. ඒක නිසා දේශපාලනයේ තිරච්ඡාන විද්‍යාවක් හැටියට සලකන්නේ නැහැ. එහෙම කොහෙවත් දක්වලා නැහැ අපේ දහමේ. බුදුරජාණන් වහන්සේ දේශපාලනයට අවශ්‍ය මඟ පෙන්වීම කළා තියෙනවා. මෙසේ විය යුතුයි කියලා. ඊළඟට සමාජ විද්‍යාව. සමාජ සම්බන්ධතා පවත්වාගෙන යාමේ ක්‍රමෝපායන්. ඒක තමයි විද්‍යාව කියලා. ඒ ක්‍රමෝපායනොත් තිරච්ඡාන විද්‍යාවක් හැටියට සලකන්නේ නැහැ. සමාජ විද්‍යාව. මොකද මිනිස්යන්ට සමාජ සම්බන්ධතා පවත්වා ගැනීම අවශ්‍ය වෙනවා. තනි පුද්ගලයෙක් හැටියට ජීවත් වෙන්න බෑ අපි කාටවත්. ඒ නිසා ඒ සමාජ සම්බන්ධතා පවත්වා ගැනීමේ ක්‍රමෝපායන් අවශ්‍යයි. සමාජ විද්‍යාව කියන එක අවශ්‍යයි. ඒක තිරච්ඡාන විද්‍යාවක් වැඩකට නැති අර්ථ ශූන්‍ය හිස් කාලේ නාස්ති කරන මුදල් නාස්ති කරන වැඩක්. එහෙම විද්‍යාවක් නෙවෙයි. ඒක ඊළඟට පරිසර විද්‍යාව. පරිසරය සම්බන්ධයෙන් අපි පරිසරයක් යහපත් විදියට පවත්වාගෙන යාමට අදාළ ක්‍රමෝපායන්. විද්‍යාව කියන්නේ ක්‍රමෝපායන්නේ. ඒවා අවශ්‍යයි. ඊට අදාළ දේවලුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. සමාජ විද්‍යාවට අදාළ ගොඩාක් කාරණා දේශනා කරලා තියෙනවා. යහපත් සමාජ සම්බන්ධතා පද්ධතියක් කොහොමද ගෙනියන්න ඕන කියලා. එතකොට මෙතෙන්දී අපි තිරච්ඡාන විද්‍යාව සහ තිරච්ඡාන නොවන විද්‍යාව වෙන් කරලා හඳුනා ගන්නත් අපිට පුළුවන් වෙන්න ඕන. තිරච්ඡාන විද්‍යාව කෙලින්ම බැහැර කරලා දාන්න පුළුවන්. ඒවා වැඩක් නෑ අපි. ඒවා අවශ්‍ය දේවල් නෙමෙයි. මේවා නිකන් මිනිස්සු සමහරට බය තැති ගැනීම වලට ලක් කරලා ඒ මිනිසුන්ගේ බය තැති ගැනීම වගේ දේවල් පදනම් කරගෙන කරන වැරදි ජීවනෝපායන්. යంత్ర මන්ත්‍ර කරන ඒවා, අධිහූනියම් කරන ඒවා, ඒවට අදාළ ශාන්ති කර්ම මේ වගේ ගොඩාක් දේවල් තියෙනවා. එක පැත්තකින් මිනිස්යන්ගේ හිත්වල අවිද්‍යාව ඇති කරලා ඒ අවිද්‍යාව නිසා පැන නගින යම් ගැටලු විසඳන්න අනිත් පැත්තෙන්
ඒ විසඳුම් හැටියටත් ආපහු තිරච්ඡාන විද්‍යාව පටන් ගන්නවා. හුඟක් ඒවා එහෙම. එක නිදර්ශනයක් කියන්න පුළුවන් මේ ගෙවල් දොරවල් කියන ඒවා මිනිස්යන්ට අවශ්‍යයිනේ. ඒතර ගෙවල් දොරවල් නැත්නම් අපි ගෘහ වාස්තු කියලා අපි කියමු වාස්තු. ගෘහ වාස්තුවක් කාටත් උවමනා කරනවා ජීවත් වීම සඳහා. එතකොට මේ ගෘහ වාස්තුවක් හදන විද්‍යාවක් තියෙනවා. අපි ඒකට කියනවා වාස්තු විද්‍යාව කියලා. ඒක හදන විදිහක් තියෙනවා. ශරීරයේ තියෙන සතර මහා භූතත් ඒ වගේම ගෘහ වාස්තුවේ තියෙන සතර මහා භූතත් නොගැටෙන විදිහට තමයි මේ ගෘහ වාස්තුවක් සකස් කරන්නේ. ආලෝකය, වාතාශ්‍රය, තෙතමනය, අවකාශය මේ වගේ දේවල් තමයි හුඟක්ම බලන්නේ වාස්තු විද්‍යාවේදී. අපිට ඒක ප්‍රවේශ වීමේ පහසුකම මේ වගේ කොටින්ම සතර මහා භූත තමයි සැලකිල්ලට ගන්න. එතකොට එහෙම අවශ්‍යයි. නමුත් දැන් නූතනයට වෙනකොට ඔය වාස්තු විද්‍යාවට බොහෝ මිත්‍යා දෘෂ්ටි ඇතුල් කරලා තියෙනවා. ඇතුල් කරලා ඒක වැරදි ජීවනෝපායක් බවට පත් කරගෙන තියෙනවා ඇතැම් අය. ඔය වගේ. එතකොට සමහර විට බැලුම්ට අපිට පේන්නේ මේ වාස්තු විද්‍යාවයි මේගොල්ලෝ මේ කියන්නේ කියලා. වාස්තු විද්‍යාව නෙමෙයි උගන්වන්නේ. මේ වාස්තු විද්‍යාවට ඇතුළත් කරපු මිත්‍යා දෘෂ්ටි. ඉතින් මිනිස්සු වාස්තු විද්‍යාවෙන් පිටට පැනලා. දැන් නිදර්ශනයක් හැටියට ගත්තොත් අපි නිවසක ඉන්නකොට නිතර අසනීප වෙනවා නම් එතකොට එහෙනම් බලන්න ඕන ඒ සතර මහා භූතවල තමයි යම්කිසි දෝෂයක් පැන නගිලා තියෙන්නේ. ඒකයි. එක්ක අපි මේ නිවසේ අවශ්‍ය වාතාශ්‍රය නැද්ද? ආලෝකය නැද්ද? එහෙම නැත්නම් අපි හිර වෙලා ඉන්නවද? තෙතමනේ වැඩිකම නිසා විස බීජ වගේ දේවල් නිවස තුල ක්‍රියාත්මක වෙනවද? පිරිසිදුකමේ අඩුපාඩුවක්ද? මේ වගේ දේවල් නේ හුඟක් බලපාන. ඉතින් ඒවා ගැන මේ අය කතා කරන්නේ නැහැ. ඒගොල්ලෝ කියයි වෙනත් නොපෙනෙන බලවේගයක් මොකක් හරි කියලා. ඊට පස්සේ ඔන්න මිත්‍යා දෘෂ්ටි වලට ගිහිල්ලා මොකද කරන්නේ? මේ මිත්‍යා දෘෂ්ටි පදනම් කරගෙන වැඩ කරන්න පටන් ගන්නවා. මෙන්න මේ වගේ විද්‍යාව තමයි තිරච්ඡාන විද්‍යාව කියලා අපේ ධර්මයේ කියන්නේ. තිරච්ඡාන පහත්, නීච, නින්දිත, වංචනික ආකාරයට මුදල් උපයන, ජීවනෝපාය කරන කිසිම කෙනෙකුට කිසිම ප්‍රයෝජනයක් නැති කාලය, මුදල්, ශ්‍රමය නාස්ති වෙන මනුෂ්‍ය මිත්‍යා දෘෂ්ටියට ඇදලා දාන එවැනි විද්‍යා තියෙන. එවැනි ක්‍රමෝපායන් තියෙන. ඒකට තමයි බුදුදහමේ තිරච්ඡාන විද්‍යා කියලා කියන්නේ. ඒ අතර මනුෂ්‍යයන්ට අවශ්‍ය විද්‍යාවක් තියෙන. ඒකයි අපි නිදර්ශන වශයෙන් ඔය ආර්ථික විද්‍යාව, දේශපාලන විද්‍යාව, සමාජ විද්‍යාව, පරිසර විද්‍යාව නිදර්ශන වශයෙන් දැක්වුවා. ඉතින් ඒවා අවශ්‍යයි. සමහරට ඒවා පුද්ගලයෝ වැරදි විදියට භාවිතා කරන්න පුළුවන්. එහෙම තියෙනවා. තවත් නිදර්ශනයක් කිව්වොත් සමාජ විද්‍යාවට ගියොත් අපි පුද්ගල සම්බන්ධතා. පුද්ගල සම්බන්ධතාවලදී වැදගත් වෙන්නේ පුද්ගලයන්ගේ ගතිගුණ. මේ ගතිගුණ අනුව තමයි පුද්ගල සම්බන්ධතාවල යහපත් අයහපත් භාවයේ තීන්දුව වෙන්නේ. අවබෝධයයි ගතිගුණ. නමුත් දැන් ඒ දේ තමයි අපි සොයන්න ඕන, සොයලා බලලා කරන්න ඕන. මේ පුද්ගලයන්ගේ ගතිගුණ, ගැළපෙන ගතිගුණ, සමාන ගතිගුණනේ. බුදුරජාණන් වහන්සේත් ඒක දේශනා කරලා තියෙනවා. සමාජ විද්‍යාවට අදාළ වෙන කාරණය සම සද්දා, සම සීල, සම ත්‍යාග, සම පඤ්ඤා කියලා. සම කියන්නේ පුද්ගලයන් දෙදෙනෙක් අතරේ සද්දා, සීල, ත්‍යාග, පඤ්ඤා කියන ගුණ වලින් දෙන්න සමාන වුණොත් එතන මේ පුද්ගල සම්බන්ධතාව, මේ සමාජ සම්බන්ධතාව යහපත් වෙනවා. ඒක තමයි අපිට වැදගත්. එතකොට සමාජ විද්‍යාවේදී වැදගත් වෙන්නේ පුද්ගලයන් සමාජීය හැසිරීම පිළිබඳව කොච්චර දුරට අපි අවබෝධ කරගෙන තියෙනවද සහ
ඒ සමාජ සම්බන්ධතාවලට අදාළ වෙන ගතිගුණ ඒවා තියනවාද කියලා. ඉතින් ඒ ටිකනේ අපි බලන්න ඕනේ. ඒක බලන එක තමයි ඇත්තටම පැරණි අපේ සමාජයේ තිබුණේ මේ පොරොන්දම් බලනවා කියලා කියන්නේ. මේ දෙන්න ගැළපෙනවද කියලා. ආවාහ විවාහයේදී විශේෂයෙන්. නමුත් අද බලන්නේ වෙන මොකද්ද ඔය එක. අද ඒකට මිත්‍යා දෘෂ්ටියක් ඇතුල් වෙලා තියෙනවා. ඒක මේ කඩදාසියකින් හරි වෙන මොකක් හරි එකකින් බලන්න පුරුදු වෙලා තියෙනවා. එහෙම බැලුවට හරියන්නේ අනිත් එක මේ පොරොන්දම් ගලප ගන්න ඕන පුද්ගලයෝ දෙන්නෙක් එකතු වුණාම අපි මෙහෙම කරමු මේ විදියට කරමු කියලා එකඟතාවයකටපත් වෙලා මේ ගැළපෙන ජීවිතයකට එන්න ඕන. ගැළපෙන යුග ජීවිතයකට ගැළපෙන සමාජ ජීවිතයකට එන්න ඕන. ඒක තමයි විද්‍යාව කියන්නේ ක්‍රමෝපාය කියලා කියන්නේ. කොහොමද දෙන්නෙක් කොහොමද පිරිසක් එකට ගැළපීලා ඉන්නේ කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ තමයි හොඳම සමාජ විද්‍යාව උගන්වලා තියෙන සහ ඉහළම සමාජයේ නිර්මාණය කරලා තියෙන සංඝ සමාජය කියලා අපි ඒකට කියන්නේ. සංඝ සමාජයේ සමාජිකයෝ එකට එකතු වෙලා වැඩ කරන්නේ ගුණ වලින් එකතු වෙලායි. ඒ ගුණ වලින් එකතු වුණායින් පස්සේ ඒ එකතුව පවත්වාගෙන යන්න හරි ලේසි. වෙන කොන්දේසි වලින් එහෙම දේවල් වලින් නෙමෙයි. යම් භෞතික දේවල් හුවමාරු කර ගැනීම හරහා එහෙම නෙමෙයි. ගුණය මත පදනම් වෙලා තමයි එහෙම වෙන්නේ. දැන් ආවාහ විවාහවලදී වුණත් අපිට පේනවා සාර්ථක ආවාහ විවාහ කියලා කියන්නේ භෞතික දේවල් මත, දෑවැද්ද මත, කුලමල මත, වෙනත් සමාජ තත්ත්වයන් මත එකතු වෙච්ච ආවාහ විවාහ නෙමෙයි. පුද්ගලයෝ දෙන්නෙක් හොඳට එකිනෙකා අවබෝධ කරගෙන ජීවත් වෙනවා නම් එතන ඒ සම්බන්ධතාවය තමයි ඊටාම හොඳ. හැබැයි මේ දෙදෙනාගේ ගති ගුණ වල යම් වෙනස්කම් තියෙන්න පුළුවන්. කොහොමදත් වෙනස්කම් තියෙනවා. නානත්ත් කාය නානත්ත් සංඤිනෝ. හැබැයි ඒ අවබෝධය මත පදනම් වෙලා එකිනෙකා මේ අවබෝධ කරගෙන ඉන්නවනම් එතකොට මේ ගැටලුව මේ ප්‍රශ්නය උද්ගත වෙන්නේ සමාජ සම්බන්ධතා යහපත්ව පවතී. ඉතින් ওই විදිහට මේ සමාජ විද්‍යා යහපත් සමාජ සම්බන්ධතා පවත්වා ගැනීම සඳහා තමයි සමාජීය විද්‍යා කියලා කොටසක් බුදුදහමට අනුව තියෙන්නේ. වෙන දෙයකට නෙමෙයි. ආර්ථික විද්‍යාව තියෙන්නේ යහපත් විදියට ආර්ථිකය පවත්වාගෙන යන්න. දේශපාලන විද්‍යාව තියෙන්නේ යහපත් විදියට දේශය පාලනය කරන්න. සමාජ විද්‍යාව තියෙන්නේ යහපත් විදිහේ සමාජ සම්බන්ධතා පද්ධතියක් පවත්වා ගන්න. පරිසර විද්‍යාව තියෙන්නේ යහපත් ආකාරයේ පරිසර සාධක යහපත් ආකාරයට පවත්වාගෙන යන්න. ඉතින් ওই විදිහයි. ඉතින් ඒවට අදාළ විද්‍යා තියෙන ක්‍රමෝපායන් තියෙන. ඒවා තිරච්ඡාන විද්‍යා කියලා පැත්තකට වැටෙනවා. එහෙම කරලත් මිනිස්යන්ට ඒවයින් ජීවනෝපායන් කරන්න පුළුවන්. නමුත් බුදුදහම ඒ තිරච්ඡාන විද්‍යාව වලින් ජීවනෝපාය කිරීම පිළිගන්නේ නැහැ. මොකද ඒවයින් පව් අකුසල් සිද්ධ වෙනවා. හානියක් වෙනවා. ඒකයි. ඉතින් ඔහොම තිරච්ඡාන විද්‍යා නිදර්ශන වශයෙන් මෙතන ගොඩක් කියලා තියෙනවා. මේවා බුද්ධ කාලේ තිබිච්චා නේ. අදත් මේ සමහර ඒවා තියෙන්න පුළුවන්. නමුත් අපි දැනගන්න ඕන වර්තමානයේ තියෙන තිරච්ඡාන විද්‍යාව මොනවද කියලා. ඒවා දැනගෙන ඉතිවා ඉති ඒව රූපාය තිරච්ඡාන විද්‍යාය මිච්ඡා ජීවා පටිවිරතෝ හෝති ඉදම් පිස්ස හෝති සීලස්මි. ඒ අන්තිමට දාලා තියෙන වාක්‍යය. ඉතිවා ඉති ඒව රූපාය කිව්වේ අර ඉහතින් කියපු ඒවා හෝ ඉබඳු තිරච්ඡාන විද්‍යාය ඒ පහත් ජීවනෝපායන්ගෙන් යුක්ත මිත්‍යා ජීවයෙන් වැළකී මිත්‍යා ජීවා පටිවිරතෝ හෝති. වළකිනවද ඉදම් පිස්ස හෝති සීලස්මින් කිය. කත් සීලයට තමයි අයිති වෙන්නේ කියලා. ඉතින් හොඳයි. අපි ඔය සීල ශික්ෂාව තමයි ඊට අදාළ
කමටහන් තමයි දැන් සාකච්ඡා කරගෙන යන්නේ. ඉතින් හුඟක්ම මේ මිත්‍යා ආජීවයට නැත්නම් ජීවනෝපායට අදාළ වෙන දේවල් තමයි මේ හුඟක්ම මහා සීලේදී සාකච්ඡා වෙන්නේ. එතනින් ඉස්සරහට යන්නේ ඔය තිරච්ඡාන විද්‍යාවම තමයි තවත් ඉස්සරහට යන්නේ. ඊළඟ අපි 42 වෙනි අංකයට ගියොත් එතනක් තියෙන්නේ ඒවම තිරච්ඡාන විද්‍යා. මනි ලක්කණං, වත්තු ලක්කණං, දණ්ඩ ලක්කණං, අසි ලක්කණං, උසු ලක්කණං කියලා ඔය ලක්කන ශාස්ත්‍රය කියලා එකක් ලක්ෂණ කියන, නිමිති කියන, ලක්ෂණ කියන ඔය වගේ දේවල් තියෙනවා. එහෙමත් තියෙනවා. ඒ වගේ දේවලුත් මෙතන සඳහන් කරලා තියෙනවා. තවත් ඉස්සරහට ගියාම ඒ රූපාය තිරච්ඡාන විද්‍යාය මිච්ඡා ජීවේන ජීවිකං කප්පේති කියලා තවත් තියෙනවා. රඤ්ඤං නීයානම් භවිෂ්‍යති, රඤ්ඤං අනීයානම් භවිෂ්‍යති කියලා ඒවයි තියෙන්නේ. අර මේ අනාගත වාක්‍ය කියන වගේ දෙයක්. ඔය ශාස්ත්‍ර කීම තමයි ඇත්තට මේකෙන් හුඟක්ම අදහස් කරන්නේ. මෙහෙම වෙනවා, මෙහෙම වෙනවා, අවලාට මෙහෙම වෙනවා, ඔබට මෙහෙම වෙනවා, මේ ආදී වශයෙන් කියලා මේ ඔක නිමිති කීමක්, ශාස්ත්‍ර කීමක් කියලා අපි ඔකට කියන්නේ. අනාගත වාක්‍ය කීමක්. හැබැයි උතෙන්දී තව දෙයක් අපි සැලකිල්ලට ගන්න ඕන. දැන් බුදුදහමේ යම් විදිහක මතුවට වෙන්න පුළුවන් දේ කියලා කියනවා. හැබැයි ඒක වර්තමානය අනුව තමයි ඒක කියන්නේ. මෙහෙම වුණොත් මෙහෙම වෙනවා කියලා. ඔය පාපේ අකුසලය පුණ්‍ය කුසල පැත්තට ඔය දෙපැත්තටම යම් දේ කියලා තියෙනවා. ඔබ මේ විදිහට පව් අකුසල් කළොත් දිත්තේව ධම්මේ මේ ජීවිතයේදී මෙන්න මේ ආකාරයේ පාප අකුසල විපාක විඳින්න වෙනවා කියන්නේ. ඒක මේ අනාගත වාක්‍යයක්, නිමිති කීමක් වගේ දෙයක් නෙවෙයි. ඒක හේතුඵල ධර්මානුකූලව කරන යම්කිසි ප්‍රකාශනයක්. ඒකෙන් අදහස් වෙන්නේ. එහෙම තියෙනවා. ඊළඟට ඔබ මෙන්න මේ පුණ්‍ය කුසලවල යෙදුනොත් මේ විදිහට ඔබට ආනිසංස යහපත් ප්‍රතිඵල ලැබෙනවා. සුගතින් සග්ගං ලෝකං uppajjati කියලා කියනවා. අතන අපායන් දුග්ගතින් විනිපාතං නිරයන් uppajjati කියලා කියනවා. එතකොට ඒවා අනාගත වාක්‍ය නෙවෙයි. නිමිති කීමක් නෙවෙයි. ශාස්ත්‍ර කීමක් නෙවෙයි. ඒවා හේතුඵල ධර්මානුකූලව කර්ම නියාමයට අදාළව කර්මඵල ඉදිරිපත් කිරීමක්. ඒතකොට කර්මඵල ඉදිරිපත් කිරීම ශාස්ත්‍ර කීමකට වැටෙන්නේ නැහැ. අර වගේ තිරච්ඡාන විද්‍යාවකට වැටෙන්නේ නැහැ. ඒ නිසා මේවා පටලවා ගන්න හොඳ නැහැ. බුදුදහමෙත් හේතුඵල ධහමට අනුව මෙහෙම වුණොත් මෙහෙම වෙනවා කියලා කියනවා. ඒක නෙවෙයි මේ තිරච්ඡාන විද්‍යාවල මේ කියන කාරණා. ඒක නෙවෙයි. ඊට වැඩිය වෙනස් කාරණයක් මේ කියන්නේ. ඉතින් ඔය වගේ අනාගත වාක්‍ය ප්‍රකාශ කිරීම වගේ දේවල්. ඊළඟට තවදුරටත් කියනවා තේ රූපාය තිරච්ඡාන විද්‍යාය මිච්ඡා ජීවේන ජීවිකං කප්පේති කියලා සීයතිදං චන්දග්ගාහෝ භවිෂ්‍යති සූර්යග්ගාහෝ භවිෂ්‍යති කියලා ඔය නක්කත්තග්ගාහෝ භවිෂ්‍යති කියලා නැකත් ශාස්ත්‍ර වගේ දේවල්. ඒකෙන් කියවේ. নানা ප්‍රකාර දේවල් මිත්‍යා දෘෂ්ටි, මිත්‍යා ආජීවයන් තිබිලා තියෙනවා. දැන් මේවා විස්තර වශයෙන් හොයාගන්න පුළුවන්කම තියෙනවා. මේවයි තේරුම් මොනවද කියලා ඇත්තටම විශාල වශයෙන් ඒ කාලේ මේ කොච්චර මිත්‍යා ආජීවයන් තිබුණද, වැරදි ජීවනෝපායන් තිබුණද කියලා මිත්‍යා දෘෂ්ටි මත පදනම් වෙච්ච අපිට මේවයින් බලා ගන්න පුළුවන්කම තියෙනවා. තවත් තියෙනවා ඉස්සරහට ගියාම තිරච්ඡාන විද්‍යාය මිච්ඡා ජීවන ජීවිකං කප්පේති සුබ්බුට්ටායිකා භවිෂ්‍යති දුබ්බුට්ටායිකා භවිෂ්‍යති සුභික්ඛං භවිෂ්‍යති දුබ්බික්ඛං භවිෂ්‍යති කේමං භවිෂ්‍යති බයං භවිෂ්‍යති රෝගෝ භවිෂ්‍යති ආරෝග්‍යං භවිෂ්‍යති ආදී වශයෙන් අනාගතයේ සිද්ධ වෙන දේවල් මෙහෙම වෙනවා කියලා නිකන් උපකල්පන වශයෙන් කියනවා. හේතුඵල ධර්මානුකූලව කරන ප්‍රකාශනයක් නෙවෙයි.
ඒ වගේ දේවල්. එහෙමත් තියෙනවා. ඊළඟට තවත් කියනවා ආවාහනං විවාහනං ඔය වගේ ආවාහ විවාහ ආදී කටයුතු කිරීම. ඒ වගේ දේවල්. තවත් ඉදිරියට ගියාම තියෙනවා සන්තිකම්මං පනිදිකම්මං භූතකම්මං භූරිකම්මං වස්සකම්මං ආදී වශයෙන් යම් යම් දේවල් කරන ඔය ස්වභාවික දේවල් විකෘති කිරීම වගේ දේවල් එක් පැත්තකින් ඒවත් දක්වලා තියෙනවා. ඒ වගේ දේවල් කරලා ජීවනෝපාය කරගන්න එක. විකෘති කිරීම වගේ දේවල් කරන. ඊළඟට මේ බෙහෙත් හේත් වලට අදාළ දේවලුත් මෙතන දක්වලා තියෙනවා. වමනං විරේචනං ආදී වශයෙන් කරන සමහර විට ඒවා බැලුවොත් මේ බෙහෙත් වලට අදාළ දේවල් නැත්තම් ඖෂධ වෛද්‍ය ශාස්ත්‍රයට අදාළ දේවල් වගේ පේනවා. නමුත් මෙතන ඇත්තටම වෛද්‍ය ශාස්ත්‍රයට අදාළ දේවල් නෙමෙයි. මොකද වෛද්‍ය ශාස්ත්‍රයට අදාළ දේවල් මිත්‍යා දෘෂ්ටියක් හැටියට සලකන්නේ නැහැ. අපේ බේසජ්ජක් කන්දකයකුත් තියෙනවා විනය පිටකේ. එhmenan වෛද්‍ය ශාස්ත්‍රයට අදාළ දෙයක් මනුෂ්‍යයන්ගේ සෞඛ්‍ය හා සනීප ආරක්ෂාවට අදාළ දේ හෝ නිරෝගී භාවයට අදාළ දේවල් මිත්‍යා දෘෂ්ටි හැටියට සලකන්නේ නැහැ. එහෙම දේවල් කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේක සමහරව මේක අර්ථකථනය කරනවා මේ පැවිදි අයට කියලා. නමුත් මේ මිත්‍යා ආජීව කියන එක ගිහි පැවිදි භාවයක් නැහැ. මේක මේ පැවිදි අයට කරපු දේශනාවක් හැටියට සමහරව අර්ථකථනය කරන්න උත්සාහ කරනවා. එහෙම නැහැ. ඉතින් ඔන්න ඔය විදිහට ඔය කාරණා ටික දක්වලා තියෙනවා. ඔතනින් අපි ඔය සීල කොටස නතර කරනවා. මේ සූත්‍රය තවත් ඉස්සරහට යනවා. සකෝසෝ මහරජ බික්ඛු එවං සීල සම්පන්නෝ අන කුතෝච බයං සමනුපස්සාමි අදිදං සීල සංවරතෝ කියලා ඔය සීලය පිළිබඳ කාරණා ටික අජාසත් රජුරවන්ට මේ දේශනාව කරන්නේ. ඔය විදිහට මේ සීල සම්පන්න වුණොත් යම් කෙනෙක් සීල ශික්ෂාව නැත්නම් සීලයට අදාළ කමඨහන් ටික හරියට තේරුම් අරගෙන සීල භාවනාව කරගෙන යන කෙනෙකුට කිසිම බයක් නැහැ. න කුතෝචි භයං සමනුපස්සති යදිදං සීල සංවරතෝ. ඒකට නිදර්ශනයකුත් කියන සය්‍යතාපි මහරජ කත්තියෝ මුද්දාවසිට්ඨෝ නිහත පච්චා මිත්තෝ න කුතෝචි භයං සමනුපස්සති යදිදං පච්චත්තිකතෝ කියලා. ඒ කියන්නේ සියලු සතුරන් පරාජය කරපු කිරීටේ පැලඳගත් රජතුමා තමන්ගේ රාජ්‍යය ඇතුළේ කොහෙවත් යන්න එන්න කිසිම බයක් නැහැ. කිසිම කටයුත්තක යෙදෙන්න කිසිම හේතුවක් නැහැ. මොකද එයාට බය වෙන්න කිසිම හේතුවක් නැහැ. තමන්ගේ රාජ්‍යය ඇතුළේ කිසිම හතුරෙක් නැහැ. සියලු සතුරන් මැඩපවත්වලා තියෙනවා. අන්න ඒ වගේ මේ කියන ලද චූල සීල, මජ්ක්‍ධිම සීල, මහා සීල ආදී වශයෙන් කියපු සීල ශික්ෂාවට යොමු වෙච්ච කෙනෙක් කිසිම දෙයක් සම්බන්ධයෙන් බයක් සැක සංකාවක් සහිතව කටයුතු කරන්නේ නැහැ. එහෙම කටයුතු කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. බයකින් සැක සංකාවකින් ජීවත් වීමේ අවශ්‍යතාවයක් නැහැ කියලා පෙන්නනවා. ඉතින් ඔහොමයි සීල ශික්ෂාව. ඉතින් අපි ගොඩාක් දේවල් ඔය සීල භාවනාවට අදාළ කමඨහන් කතා බහ කරා. හොඳයි අපි ඔතකින් මේ මගේ සාකච්ඡාව කතා බහ නතර කරලා ඉතින් වෙනද වගේම අපි අපේ කල්යාණ මිත්‍රයන්ට ඉඩ අවකාශ සලසමු මේ සාකච්ඡාවට එකතු වෙන්න. මොන හරි තවදුරටත් අපිට කතා බහ කරන්න සාකච්ඡා කරන්න දේවල් තියෙනවා නම් අපි ඒ සඳහා යොමු වෙනවා මෙතෙන් සිට. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. අපි මගේ ප්‍රශ්නේ වෙන්නේ අපි දැන් මෙත්තා විහරණය කිව්වහමයි මෛත්‍රී භාවනාවයි ඒක දෙකක් නෙමෙයි එකක් නේද? ඒ වගේම අපි දැන් මෛත්‍රී භාවනාව කරනකොට අපි තව අහලා තියෙනවා අප්‍රමාණ චේතෝ විමුක්තිය, මහග්ගත චේතෝ විමුක්තිය කියලා. එතකොට එතනදී අපි අප්‍රමාණ චිත්තය කියන්නේ අර දස දිශාවට අනුව
භාවනා මේ මෛත්‍රී පතුරවන්නත් මහත්කතයි කියලා කිව්වහම මගේ පටන් අරන් මාමෙන්න මාගේ හිතවත් සත්‍ය මැදහත් සත්‍ය ඔය විදිහට එහෙම කරන. එතකොට ඒ කරන විදිය ඒක හරියද? එහෙම නැත්නම් මෙතන මේ විමුක්තියක් ගැන කතා කරනකොට මෙතන ඊට එහා ගිය ගැඹුරක් මේකේ තියෙනවා කියලා ඔබ වහන්සේ පැහැදිලි කරලා දෙනවා. ඔව් මේ මෙතන තියෙනවා මෛත්‍රී කියන මිත්‍රත්වය කියන එක පැත්තකින් මිත්‍රත්වය කියන්නේ කුමක්ද කියන එක අවබෝධ කර ගැනීම. කුමක්ද මිත්‍රත්වය කියන එක. එතකොට ඒක තමයි පළවෙනි කාරණේ. මිත්‍රත්වය කියන්නේ කුමක්ද? මෙත්තා, ඕක පාලියෙන් කියන්නේ මෙත්තා කියලා. අපි සිංහලෙන් කියන්නේ මිත්‍රත්වය. මිත්‍රශීලී බව. එතකොට මිත්‍රශීලී භාවයේ මූලික ලක්ෂණය ඔය ඇලෙන්නේ නැති, ගැටෙන්නේ නැති, මුලා වෙන්නේ නැති ස්වභාවය. දැන් අපි සමහර වෙලාවට මිත්‍රත්වයේ අර්ථකථනය කරන්නේ ගැටෙන්නේ නැහැ කියලා විතරයි. ගැටෙන්නේ නැතුව ඉඳීම විතරක් කියලා ගත්තොත් මිත්‍රත්වයේ හරියට අර්ථකථනය වුණේ නැහැ. නොගැටී සිටීම විතරක් ගත්තොත්. යමකට ඇලිලා ඉන්නවා නම් ඒත් මිත්‍රත්වයේ නෑ එතන. ඇලීමයි ගැටීමයි. ඒ වගේම යමක ගති ලක්ෂණ වලට මුලා වෙලා ඉන්නවා නම් ඒත් මිත්‍රත්වේ නෑ. එතකොට මිත්‍රත්වයේ කියන පුළුල් මානසිකත්වයට එන්න නම් නොගැටි, නොඇලී, නොමුලාව අපි ඉන්න ඕන. එතෙන්දී අපි දැනගන්න ඕන යමක ගැටුනොත් සිද්ධ වෙන දේ මොකද්ද කියලා. යමක හෝ යමෙක් සමග යම් ගති ගුණයක් සමග යම් ස්වභාවයක් සමග අපි මනසින් ගැටීමකට ගියොත්, ප්‍රතික්ෂේප කිරීමකට, නුරුස්නාවකට, අකමැත්තකට, ද්වේෂයකට, අමනාපයකට ගියොත් ওই ගැටීම් ලක්ෂණ තමයි. මොකද වෙන්නේ කියලා. ඒක දැනගෙන තියෙනවා. ඊළඟට යම් පුද්ගලයෙකුට හෝ ගති ගුණයකට හෝ ස්වභාවයකට ඇලීමක් කැපි ඇති කරගත්තොත් ඒකෙන් කුමක්ද වෙන්නේ කියලා. ඒකත් අපි අවබෝධ කරගන්න ඕන. ඊළඟට යම්කිසි ගති ගුණයකින් ස්වභාවයකින් අපි මෝහණය වුණොත් මොකද වෙන්නේ කියලා. මුලාවටපත් වුණොත්. එතකොට පළවෙනිම දේ ඔය ඇලීම, ගැටීම, මුලාව කියන තුන මොකද්ද? ඒකෙන් වෙන අයහපත මොකද්ද කියලා දැනගෙන නොඇලී, නොගැටී, නොමුලාව. ඒ නොමුලා මානසිකත්වය ඇති කර ගැනීම තමයි මෙත්තා මනෝ. මෙත්තා මනෝ. එතකොට දැන් මෙත්තා මනෝ කර්මයට ආවම අපි නැත්තම් මිත්‍රශීලී මානසිකත්වයක් ඇති කරගත්තම අපි පුද්ගලයා සමග ඇලීම් සහගතව, ගැටීම් සහගතව, මුලාවීම් සහගතව හිතන්නේ නැහැ. ඒකයි. එතකොට ඔතන චේතෝ විමුක්ති කියන වචනයක් පාවිච්චි වුණා. අපමාන චේතෝ විමුක්තිනේ. අපමාන චේතෝ විමුක්ති. එතකොට ඒ චේතෝ කියන්නේ අපේ හැඟීම් පැත්ත. හැඟීම් පැත්ත. එතකොට හැඟීම් පැත්තේ අපි ගැටෙනවා නම් එතන මිදිලා නැහැ. හැඟීම් පැත්තෙන් අපි යමක හෝ යමෙකුට ඇලිලා ඉන්නවා නම් එතනත් මිදිලා නැහැ. යමකින් මුලා වෙලා සිටිනවා නම් යමකට මුලා වෙලා සිටිනවා යමෙකුට මුලා වෙලා සිටිනවා නම් එතනත් අපි මිදිලා නැහැ. එතකොට චේතෝ විමුක්ති නම් චිත්තාවේගී අංශයෙන් හැඟීම් පැත්තෙන් අපි මිදෙන්න නම් ඔය අංශ තුනෙන්ම මිදෙන්න ඕන. ගැටීමෙන් විතරක් මිදිලා බෑ. ඇලීමෙනුත් මිදෙන්න ඕන, මුලාවෙනුත් මිදෙන්න ඕන. ඔව්. ඒ තුනෙන්ම මිදුනම අපි චේතෝ විමුක්ති කියලා කියනවා. ඊළඟට උතන අපමාන කියන වචනයකුත් ඉදලා තියෙනවා. චේතෝ විමුක්ති විතරක් නෙවෙයි අපමාන චේතෝ විමුක්ති කියලා. අපමාන කිව්වම සීමා මායින් අතහැරලා තියෙනවා. ඒ සීමා මායින් හැටියට දක්වලා තියෙන උඟක් වෙලාවට මේ මමත්වය පදනම් වෙලා ඒ සීමාව වැටෙන්නේ. දැන් මම කැමති, මම අකමැති. ඔන්න සීමාවක් වැටෙනවා. මට උදව් කරන, මට උදව් නොකරන. ඔන්න සීමාවක් වැටෙනවා. මගේ ගතිගුණ තියෙන, මට සමාන ගතිගුණ තියෙන, මට සමාන ගතිගුණ නැති. මං කැමති දේවල් කරන, මං අකමැති දේවල් කරන. මගේ ඥාති වන, මගේ ඥාති නොවන.
මගේ මිත්‍රයෙක් වන මගේ මිත්‍රයෙක් නොවන. මාත් එක්ක එකට වැඩ කරන මාත් එක්ක එකට වැඩ නොකරන. අපේ ආගම අදහන අපේ ආගම නොඅදහන. අපේ රටවැසියෙක් වන අපේ රටවැසියෙක් නොවන. ඔහොම අපි සීමා ප්‍රධාන වශයෙන් දෙකකට දක්වලා තියෙන. මේ සීමාව වැටෙන්නෙම මමත්වයේ පදනම් කරගෙන. මම මොකක් හරි එකකට මාව ඇතුළත් කරගෙන ජන වර්ගයකට හෝ ආගමකට හෝ වෘත්තියකට හෝ ප්‍රදේශයකට හෝ මොකක් හරි එකකට ගතිගුණයකට හෝ ඇතුළත් කරගෙන ඊට සමාන අය එක කොටසකට දාගන්නවා. ඊට අනිත් අය තව කොටසකට දාගන්න. දැන් ඔන්න කොටස් දෙකකට බෙදා සීමාවක් වැටුණා එතන. ඒකයි මෙතන ස්වභාවය. එතකොට මෙන්න මේ සීමා මායින් වලට තමයි පමාන කියන්නේ. පාලි භාෂාවේ. අප්පමාන කියන්නේ ඒ සීමා මායින් අතහැරලා දාන්න. සීමා මායින් අතහැරලා දාන්න පුළුවන් වෙන්නේ පුද්ගලයාට ලොකු ප්‍රඥාවක් තියෙනවා නම් විතරයි. ඒ සීමා මායින් කියන්නේ මිනිස්සු හදාගත්ත සම්මත සම්මුතික දේවල් කියන අවබෝධයට આવොත් තමයි ඒ සීමාව අතහැරලා දාන්නේ. උදාහරණයක් හැටියට ගත්තොත් ආගමික සීමාවයි. දැන් මිනිස්සු ලෝකේ එක එක ආගම් අදහනවා. ආගම් කියලා වර්ග තියෙනවනේ. බුදුදහම ආගමක් නෙමෙයි. නමුත් ආගම් කියලා වර්ග තියෙනවා. එතකොට ඒගොල්ලෝ මේ ආගමික මත විශ්වාස ඉගැන්වීම් ඒවා අදහන. ඊට අදාළ ආගමික චාරිත්‍ර විදි සිරිත් විරිත් ඕවත් කරනවා. ඒකයි ආගම් වල හැටි. එතකොට දැන් අපේ ආගම අදහන අය අපේ ආගම අදහන්නේ නැති අය. ඔන්නෝම බෙදීමක් හදාගන්න. නමුත් යම් මිනිස්සුෙකුට තියෙනවා නම් අවබෝධයක් මේ මිනිස්සු විවිධාකාර ඇදහිම් වලින් යුක්තයි විශ්වාසයන්ගෙන් යුක්තයි සාමාන්‍ය අසුතවා පුදුජන මට්ටමේදී කියලා. ඒ අවබෝධය තියෙනවා නම් අපිට අර ඒගොල්ලන්ගේ ආගමික භාවය නොසලකා කටයුතු කරන්න පුළුවන්. අර සීමාව ප්‍රමාණය අතහරිනවා. ඒක තමයි අප්‍රමාණ කියන්නේ. ඒක චේතෝ විමුක්තියක් වෙනෝනේ. ඕක හිතින්නේ හදාගෙන ඕක හිතින්නේ අල්ලගෙන ඉන්නේ. අර සීමාව අපේ නෑය නොවන කෙනා. අපේ මේ වර්ගයේ කෙනා අපේ වර්ගයේ නොවන කෙනා. අපේ ජාතිය කෙනා අපේ ජාතිය නොවන කෙනා. අපේ ආගමේ කෙනා අපේ ආගමේ නොවන කෙනා. ඔහොම කියලා. එතකොට අවබෝධයේ ප්‍රඥාව දියුණු වෙන්න පුද්ගලයාට අර සීමාව අතහරින්න පුළුවන්. ප්‍රමාණ අප්‍රමාණ බවට පත් කරගන්න පුළුවන්. එතකොට ඒකත් චේතෝ විමුක්තියක්. මනසෙන් ලබන මනසේ ඇති වෙන මිදීමක්. එක්තරා ක්ලේශයකින් මිදුණා. එතකොට ඔය විදිහටයි ඔය මිත්‍රත්වයේ ලොකු පුලුල් තලයකට යනවා. දැන් අර සීමාමායිම අත්හැරියම දැන් කටයුතු කරද්දී තමන්ගේ අයයි තමන්ගේ නොවන අයයි කියලා කතාවක් නෑ. ඒ පුද්ගලයාට ඒ සීමාව අත්හැරිලානේ තියෙන්නේ. එතකොට එයා වැඩ කරන්නේ අර මිනිස්යාගේ කාගේ වුණත් යහපත වෙනුවෙන් කාට වුණත් උදව්වක් උපකාරයක් කරන්න පුළුවන් නම් ඒක කරනවා. කාට වුණත් මඟ පෙන්වීමක් උපදේශයක් දෙන්න පුළුවන් නම් ඒක කරනවා. අර සීමාව ඉක්මවලා තියෙන්නේ. අප්‍රමාණ වෙලා තියෙන්නේ. ඉතින් ඒකයි ඔය අප්‍රමාණ චේතෝ විමුක්ති කියලා දක්වලා තියෙන්නේ. අපි මෛත්‍රිය වඩනවා මෛත්‍රී භාවනාව කරනවා කිව්වම අපි ඔතෙන්ට තමයි බුදුදහමේ උගන්වන්නේ ඔහොම දෙයක්. එහෙම නැතු අර මොන හරි වාක්‍යයක් කියවීම නෙමෙයි. නිදුක් වෙත්වා සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා. ඒක නෙමෙයි. නිදුක් වෙත්වා කිව්වොත් අනිත් අයගේ නිදුක් බව වෙනුවෙන් අපි ක්‍රියාකාරී වෙන්න ඕන. නිදුක් බව ගැන හිතන්න ඕන අනිත් අයගේ. නේ? ඊළඟට නිරෝගී වෙත්වා කිව්වොත් නිරෝගී බව වෙනුවෙන් කටයුතු කරන්න ඕන. එතකොට තමයි මෛත්‍රිය මිත්‍රත්වයේ තියෙන්නේ. අපි අනිත් අයගේ වත්තට කුණු දමා රෝග පැතිරෙන විදියට වැඩ කර උදේ හවස සියලු සත්වයෝ නිරෝගී වෙත්වා කිව්වට ඒක බොරු ප්‍රකාශනයක්. එතන මෛත්‍රියක් නෑ. අනිත් අය දුකටපත් වෙන වැඩ කර සියලු සත්වයෝ නිදුක් වෙත්වා කිව්වට ඒක බොරුවක්. එතන අර්ථ ශූන්‍යයි. ඒක නිකන් හිස් වචනයක් ඒක.
හුඟක් අයගේ මෛත්‍රී භාවනාව සම්බන්ධයෙන් කරන ප්‍රකාශන හිස් වචන. සම්පප්පලාප ඒවා. නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා කියන වචන හුඟක් දෙනෙක්ගේ සම්පප්පලාප. මොකද ඒගොල්ලෝ අනිත් අය දුකටපත් කර එක වෙලාවක වාඩි වෙලා හරි ඇස් දෙක පියාගෙන හරි ඉඳගෙන නිදුක් වෙත්වා කියන. ඒතකොට අපි ওই වචනේ කියන්න ඕනේ නැහැ. මෛත්‍රී භාවනාවේදී මිත්‍රත්වයේදී අපිට පුළුවන් අනිත් අය දුකටපත් නොකර ඉන්න වචනයෙන් ක්‍රියාවෙන් අපහසුතාවයටපත් නොකර ඉන්න. නිරෝගී වෙත්වා කියලා වචනෙන් කියන්න ඕනේ අපි අනිත් අය රෝගී කරන්නේ නැතුව කායික වශයෙන් මානසික වශයෙන් රෝගී බවටපත් වෙන දේවල් වලින් වැළකී සිටින්න පුළුවන්. එතකොට තමයි නිරෝගී වෙත්වා. සුවපත් වෙත්වා. සුවපත් වෙනවා කියලා කියන්නේ ඔය විශේෂයෙන්ම හිතේ තියෙන කෙලෙස් වලින් හිත මිදෙනකට අපි හුඟක් සුවපත් වෙනවා කියන එකෙන් අදහස් කරන්නේ. කායික රෝගී භාවයෙන් සහ මානසික රෝගී භාවයෙන් අත් මිදීම. සුවපත් භාවය කියලා අපි කියන්නේ. එතකොට අපිට පුළුවන් සුවපත් වෙත්වා කියලා වචනේ නෙවෙයි ක්‍රියාවේ දෙන්න. ක්‍රියාවේ දුනොත් තමයි මෙත්තා භාවනාව. මෙත්තා විහරණය වෙන්නේ. ඒකයි අපි කරන්න ඕන. ඔය නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. අපි ඕක නිතරම පාවිච්චි කරමු. මේ වචන. හැබැයි මේ වචන වලට අදාළ ක්‍රියාවේ අපි යෙදෙන්න ඕන. තවත් ඉස්සරහට ඕක කිසිවෙක් කිසිවෙකුට වෛර නොකෙරෙත්වා, කිසිවෙක් කිසිවෙකු සමග තරහ නොවේවා. ඔහොම කියාගෙන යනවා. දිග වාක්‍ය තියෙන සමහරව හදාගත්ත. ඒ වාක්‍ය කියවනවා ඉතින්. උදේ කියවනවා, හවස කියවනවා. හැබැයි ඒ කියවිල්ලට අදාළ ක්‍රියාව අපි කරන්නේ නැහැ. නේ? දැන් කිසිවෙක් කිසිවෙකුට වෛර නොකෙරෙත්. වෛර කරන්නේ නැති එක හොඳයි. හැබැයි සමහර වෙලාවට එහෙම කියන පුද්ගලයා කතා බහ කරද්දී තව කෙනෙකුගේ හිතේ තව කෙනෙක් කෙරෙහි අප්‍රසාදයක් ඇති වෙන විදිහට තරහක් අමනාපයක් ඇති වෙන විදිහට තමයි එයා කතා කරන්නේ. ඒ කතාව තුළ තව කෙනෙක් කෙරෙහි තරහක් ඇති වෙනවා. ඇති වෙලා ඒ ඇති කරන ගමන් වචනෙන් කියනවා කිසිවෙක් කිසිවෙකුට වෛර නොකෙරෙත්වා කියලා. ඒක නිසා මේ බුදුදහමේ උගන්වන මෛත්‍රිය මිත්‍රත්වය කියන්නේ මේ මම දකින්නේ අපි වඩා ගන්න සියලු ගුණවල කූට ප්‍රාප්තිය කියලා. කෙලවර කියලා. අප්පමාන චේතෝ විමුක්ති මෙත්තා විහරණ කිව්වම සියලු ගුණවල කෙලවර හැටියට දකින්න. ඒකයි මම කියන්නේ ඔය සීල ශික්ෂාවේ 16 වෙනි ශික්ෂාපදයක් හැටියට නිතරම මම පෙන්නන්නේ මෙත්තා විහරණම් කියන එක අර සියලු ශික්ෂා ආවරණය වෙන ශික්ෂාපදයක් හැටියට දක්වන්නේ ඒකයි. හොඳයි. හොඳින් වැටුණා සර්. අප්‍රමාණ පිළිතුරුවන් සරණයි සර්. තෙරුවන් සරණයි. මානන්ද ආනාපාන සතිය ගැන කියනකොට අපි හඳුරන්නේ සෝ සතෝව අස්ස සති සෝ පස්ස සති කියපුවාම ඒක සාමාන්‍ය ක්‍රමයට අපි හුස්ම ගන්න එක දිහා බලනවා කියලා තමයි මම තේරුම් අරන් ඉන්නේ. එතකොට පස්සේ දීගම්වා කියන එකයි මේ එතන දිග හුස්ම කෙටි හුස්ම ඒ වගේ කියන එකේදී අපි හඳුරන එක අපි බලෙන් කරනවද දිගට හුස්ම ගන්නවා ඊළඟට කෙටිව හුස්ම ගන්නවා කියන එක අර සාමාන්‍ය හුස්ම වැටෙනවා ක්‍රමයට නෙමෙයි අපි හිතාමතා කරන දෙයක් අපි හඳුරන්නේ ප්‍රැක්ටිකල් දෙයක් අපි හඳුරන්නේ. ඔව් නෑ. ඒ ඇත්තටම හිතාමතා කරන දෙයක් නෙමෙයි. මේ දැන් හුස්ම කියන එක සබාධමේ සංසිද්ධියක් හැටියටයි ගන්නෙ. ඒක මේ අපි කරන දෙයක් නෙමෙයි, කෙරෙන දෙයක්. හේතුඵල ධර්මානුකූලව අපි උපදුණු දවසේ ඉඳලාම මේ ක්‍රියාව අඛණ්ඩව කෙරීගෙන යනවා. එතකොට ඒ ක්‍රියාවේ තියෙන්න පුළුවන් ස්වලක්ෂණ කියන්නේ ඒ ක්‍රියාවට ආවේනික ලක්ෂණ තියෙනවා. ඒව තමයි ඔය දීගං වා රස්සං වා දිග වෙන්නත් පුළුවන් කොට වෙන්නත් පුළුවන්. ඔය වා කියන නිපාත පදෙන් කියන්නේ විය හැකි. සමහර විට හුස්මක් දිගට වැටෙන්න පුළුවන්. එහෙම වෙන්න පුළුවන්. තවත් විටක හුස්ම කෙටියෙන් වැටෙන්නත් පුළුවන්. ඒක ඉතින් හේතුඵල ධර්මානුකූලවනේ. අපි ගොඩක් වේගෙන් දිව්වොත් එහෙම
කෙටි හුස්ම වැටෙනවා. ඉක්මනට හුස්ම ගන්නවා අපි වෙහෙසුණා. ඊට පස්සේ අපි සංසුන්ව ඉන්න අවස්ථාවලත් සමහරට කෙටි හුස්ම වැටෙනවා. හුස්ම සංසිඳෙනවා. පස්සම්බයං කිව්වේ ඒකයි. ඊළඟට ගොඩක් වෙහෙසුණාම අර හුස්ම හුඟක් ප්‍රකටයි. ඔය අතරේ දීර්ඝ හුස්මත් වැටෙනවා. කොට හුස්මත් වැටෙනවා. ඒක අපිට කියන්න වෙන්නේ හේතුඵල ධර්මානුකූලව සිද්ධ වෙන දෙයක් කියලා. අපි ආනාපාන සති භාවනාවේදී කොයි වෙලාවකවත් අපි මේ හුස්ම કૃතිම කරන්නේ නැහැ. කෘතිම කරන්නේ අපි හිතාමතා කොට කරන්නේවත් හිතාමතා දික් කරන්නේවත් යන්නේ නැහැ. සංසිඳවන්න යන්නෙත් නැහැ. ප්‍රකට කරන්න යන්නෙත් නැහැ. දැන් සංසිඳිලා යන්නත් පුළුවන් සමහර වෙලාවට අපි ගොඩ වෙලාවක් එක ඉරියව්වක සංසුන්ව තැම්පත් වෙලා වාඩි වෙලා ඉන්නකොට ශරීරයට ලොකු වැයක් අවශ්‍ය නැති නිසා වියදමක් නැති නිසා ශරීරය හුස්ම ගැනීමේ ක්‍රියාවලිය බොහොම අඩුවෙන් කරන්න පටන් ගන්නවා. පස්සම්බයං කාය සංකාරං කිව්වේ ඒකයි. කාය සංකාර කිව්වේ එතන හුස්මට පස්සම්බය කිව්වේ සංසිඳිලා යන. ඊට පස්සේ ආයෙ අපි නැගිටලා ආයෙ වැඩ කරන්න පටන් ගත්තොත් හුස්ම ඊට වඩා වේගවත්ව වැටෙන්න පටන් ගන්නවා. ඒක හේතුඵල ධර්මානුකූල සිද්ධියක්. නමුත් පරයන්ක භාවනාවේ ඉන්නකොට දැන් ආනාපාන සතියේ හුඟක් වෙලාවට කියලා තියෙන පරයන්කේන්නේ පල්ලංකං ආභුජිත්වා උජුං කායන්නේ. එතකොට පරයන්කේ ඉන්නකොට අපිට ආනාපානය දැනෙනවා හොඳට ප්‍රකටයි. හැබැයි ඒකේ අර සොලක්ෂණ කියන්නේ මේ මොහොතේ එහි පවතින ලක්ෂණ. ඒවා අපිට තේරෙන්න පටන් ගන්නවා විතක කොටයි, විතක දිගයි, විතක ප්‍රකටයි, විතක අප්‍රකටයි. ওই වගේ ලක්ෂණ. ඉතින් ඒවයි තවත් ಗುಣ ප්‍රකට වෙන්න පුළුවන්. සීතලට දැනෙන්න පුළුවන්, රසයට දැනෙන්න පුළුවන්. පහසුවෙන් වැටෙන්න පුළුවන්, අපහසුවෙන් උස්ම වැටෙනවා වෙන්නත් පුළුවන්. ඔය වගේ නොයේ ගති ලක්ෂණ පේන්න පුළුවන්. ඒවා ඔක්කොම ස්වභාවික දේවල් හැටියට ඒවට අවදිමත්ව තේරුම් ගනිමින් ඉන්නවා මිසක අපි ඒ කිසිම දෙයක් કૃතිම කරන්න යන්නේ නැහැ. ඒකයි ඒකේ ස්වභාවය. ඔතන සතියනේ පුහුණු කරන්නේ අපි. සතිය පුහුණු කරද්දී අපි කිසි දෙයකට ඒක કૃතිම කරන්න යන්නේ නැහැ. ඒ පළමුවෙන් කරන්නේ ඒකට පූර්ණ අවදිමත් භාවයක් ඇති කරගන්න එක. පූර්ණ අවදිමත් භාවයක් ඇති කරගන්නවා. එතකොට පූර්ණ අවදිමත් භාවයක් ඇති කරගෙන සමහර දේවල් වලදී තියෙනවා පස්සට අපේ ක්‍රියා, අපේ වචන, අපේ සිතිවිලි වගේ දේවල් වලට අවදිමත් වුණාම ඒවද්දී අපි යම් වෙනස්කම් කරනවා. හැබැයි මේ ආනාපානය අපේ ක්‍රියාවකුත් නෙවෙයි, අපේ වචනයකුත් නෙවෙයි, අපේ සිතිවිල්ලකුත් නෙවෙයි. ඒ තුනෙන්ම පරිබාහිර එකක්. එහෙනම් අපිට ඕකේ කිසිම හදන්න දෙයක්, නිවැරදි කරන්න දෙයක්, සකස් කරන්න දෙයක් නැහැ. ඕක අපිට බුදුරජාන් වහන්සේ අල්ලලා දුන්නේ යම් සංසිද්ධියකට අවදි වෙන්න. අවදි වෙලා ඒකේ ස්වභාවය හොඳට තේරුම් ගන්න. ඔතන මොකොත්ම සංශෝධනය කරන්න දෙයක්වත් නැහැ, සංශෝධනයක් අවශ්‍යත් නැහැ. ඔතනින් පස්සේ අපේ ක්‍රියාව, වචනේ, සිතිවිල්ලට අවදි වෙනකොට තමයි ඔන්න යම්කිසි වෙනසක් කරන්න, සකස් කරන්න, නිවැරදි කරන්න, දියුණු කරන්න, ඒ වගේ දෙයක් අවශ්‍ය වෙන්නේ. ඉතින් ඒකයි මූලික වශයෙන් ඒකයි හැටි. එතකොට සක්මන් භාවනාවේදී එතනදී දැන් සක්මන් කරනකොට හොඳින් වැටහෙනවා මේ එක කකුලක් තියෙනවා, ඒ මුළු ස්පර්ශයම දැනෙනවා, ඊළඟ කකුල ඉස්සෙනවා, ඒ මුළු ස්පර්ශයමත් දැනෙනවා. එතනින් එහාට කළ යුත්තේ මොකක්ද අපි හඳුරන්නේ? සක්මනේදී එතනත් සතියනේ ප්‍රධාන වශයෙන් සතිය. අපි මේ තමන් කරන ක්‍රියාව තුළ අවදිමත්ව ඉන්නවද කියන එකයි අවදිමත්ව ක්‍රියාව කරන. දැන් සක්මන කියන එක අපි හිතාමතා කරන එකක් නේ. සාමාන්‍යයෙන් හිතාමතා කරන ක්‍රියාවක්. එතකොට හිතාමතා කරන ක්‍රියාවේ තමන් අවදිමත්ද? අවධානයේ සහිතද? එතකොට හිතාමතා කරන ක්‍රියාවක්, ඒකට අවධානයේ සහිත වෙන්න ඕනේ. ඒකේ යම් අඩුපාඩුකම් එනවා නම් ඒක වළක්ව ගන්න ඕනේ. ඒ සක්මන නිවැරදි තැනක කෙරෙන්න ඕනේ. තව කෙනෙකුට බාධාවක් නොවන විදියට කෙරෙන්න ඕනේ. සමහර විට සතුන් පාග කෙරෙනවද කියලා බලන්න ඕනේ.
ඊළඟට ඒ ක්‍රියාවෙන් තමන්ගේ අනිකුත් වැඩවලට බාධාවක් නොවෙන්න ඕන. තව කෙනෙකුට බාධාවක් නොවෙන්න ඕන. දැන් අපි හිතාමතා කරන ක්‍රියාවක්නේ. ඒකට අදාළ සියලු දෝෂ අපි වළක්වමින් සක්මන කරනවා. ඒක ඕන තරම් කාලයක් කරන්න පුළුවන් සියලු දෝෂ වළක්වමින්. හැබැයි ඕක ඕන තරම් කාලයක් කරන්න බෑ අපිට. සිහියෙන් කරනකොට තේරෙනවා ටික වෙලාවක් කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට වෙන වැඩ යෙදෙනවා නේ. ඉතින් අඩුම ගානේ ශාරීරික අවශ්‍යතාවයක් හරි පැන නගිනවා. දැන් අපි කියමු වෙන මොකක්වත් නැතත් දැන් සක්මන් කරලා මහන්සියි කියලා. එතකොට දැන් ශාරීරිකව ශරීරය අපිට කියනවා දැන් ඇවිද්දා ඇති ඇවිදීමෙන් මහන්සියක් ඇවිල්ලා තියෙන්නේ ඒ වෙහෙස සංසිඳවන්න කියලා. එතකොට අපි ඒක සංසිඳවන්නේ නැතුව දිගටම සක්මන කෙරුවොත් අපේ සක්මනේ වැරද්දක් තියෙනවා. අපි සක්මන කරන්නේ තවත් දෙයකට හානියක් කරමින් නැත්නම් අපේ ශරීරයට අයහපතක් කරමින් සක්මන කරන්නේ. එතකොට අපි කරන ක්‍රියාව නිවැරදි නෑ. ඊට පස්සේ අපි සක්මන නතර කරලා ඒ කායික වෙහෙස මගහරවන. එහෙම නැත්නම් සක්මන් කර ඊටි කාලයේ අවසන් අපිට වෙන වැඩක් තියෙනවා එතනදී. ඒතර අපි වෙන ඒ ඊළඟ වැඩෙත් බාධා කරමින් තවදුරටත් සක්මන කරනවා නම් එහෙනම් එතන අපේ සක්මන නිවැරදි නෑ. එතකොට මේ සක්මන කරනවා කියන එක එක් පැත්තකින් සිහිය එක් පැත්තකින් නිවැරදිභාවය සතිමා සම්පජානෝ අර නිවැරදිභාවය පවත්වා ගන්න උත්සාහ කිරීම තමයි ආතාපි කියලා කියන්නේ. එතකොට සක්මනට එනකොට ওই කුසලතා තුනම අපි පුරුදු වෙනවා. අවධානය, විමසුම් නුවණ, වීර්යය. මේ තුන තමයි පුහුණු වෙන්නේ. එතකොට ඒක පුහුණු කරනකොට සක්මන අපි සෑහෙන කාලයක් කරනවා. අපිට පුළුවන් උපරිම කාලය කරනවා. ඒ කාලය තුල අපි ওই කුසලතා තුන පුරුදු කරගන්න පුහුණු වෙනවා. අපි හිතාමතා කරන ක්‍රියාවක් සක්මන කියන්නේ. එතකොට ඒකේ පූර්ණ අවදිමත් භාවයක් තියෙන්න ඕන. විමසුම් නුවණ තියෙන්න ඕන, වීරිය තියෙන්න ඕන. ඒ තුන වැඩෙන්නේ නැත්නම් සක්මන වැඩක් නැහැ. ඒ තුන වඩා ගන්න තමයි අපි සක්මන කරන්නේ. ඔව්. තෙරුවන් සරණයි. ඔසානසමේ මම දේශනාව ගැන මේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අමේමෙන් සූත්‍රයේදී මේ පංච සම්පදෝපස්කේ මානසං භාවයේ අපරිණාම. ඒ භාවයේ කියන වචනේ මොකක්ද කියන්නේ? අපේ මානසික තත්ත්වය දියුණු කරගන්න. එතන භාවය කියන්නේ දියුණු කරගන්න ඕන අර ඈ? භාවනා වැඩිම කියන එක. ඔව්. වඩා ගන්න ඕන, වැඩි දියුණු කරගන්න ඕන අර පරිමාණ අපරිමාණන්නේ එතන කියන්නේ. ඔව් අපරිමාණයේ දක්වා දියුණු කරගන්න ඕනේ. සීමාමායින් අයින් වෙන තැන දක්වාම මානසම් භාවයේ අපරිමාණ. සීමාමායින් වලින් අපි පටන්ගෙන සීමාමායින් අත්හැරෙන තැන දක්වා මනස දියුණු කරගන්න ඕනේ. එතන පරිමාණ කිව්වේ සීමාමායින් වලට තමයි. ඔව් වැඩි යුතුයි දියුණු කරගත යුතුයි කියන අර්ථයේ. ඒක ප්‍රශ්න සාකච්ඡාවට මේ සාකච්ඡාවේදී අපිට වතුරු ප්‍රශ්නයක් පොතපතේ අපි කියලා කතා කරනවා. මේ අනිච්ච සංඥාවත් එක්කම දැන් අනිච්ච කියන එකත් එක්කම යෙදෙන කවචන දෙකක් තියෙනවා. මේ විපරිණාම අන්‍යතාව. ඔව්. අපි මේ අනිච්ච කියන එක අපි බොහෝ විට මේ නාම ධර්මයන් වගේ දේවල් එක්ක සම්බන්ධ කරලා මේ ක්ෂණිකව විරක්ෂණිකව නැති වෙන දේවල් වලට සම්බන්ධ කරලා අපි තේරුම් ගන්න උත්සාහ කරනවා. එතකොට තවත් සමහර වෙලාවට අතර මේ ප්‍රශ්නේ පනගුනේ ඔය දේශාන් වහන්සේගේ පරිසම්පාදයේ පිළිබඳ තියෙන 14 වෙනි දේශනාව ගැන කතා කරන්නේ. එතකොට මේ ඒකට ඒ සම්මාසෙද්දී කතා කරන්නේ මේ මහා සලායත්‍රික සූත්‍රය ආශ්‍රයෙන් තමයි කතා කරන්නේ.
ඔය වචන දෙකත් එක්කම අපිට ප්‍රශ්නයක් වුණා මේ ඔය කියන විපරිණාම කියන එකයි අඤ්ඤතා භාවය කියන එකයි මේ අනිච්ච සංඥාවට සම්බන්ධ කරලා අපි කොහොමද තේරුම් ගන්නේ? ඔව් මම නම් තේරුම් අරන් තියෙන්නේ ධර්මතා තුනක් විදිහට. අනිච්ච, විපරිණාම, අඤ්ඤතා භාව. අනිච්ච කියන්නේ ඔය නාම ධර්මයක්, රූප ධර්මයක් කොයි දේ වුණත් ඒකේ තියෙන එක්තරා භෞතිකතාවයක්. ඕනෑම වෙලාවක ඕනෑම තත්වයකට ඒක වෙනස් විය හැකි බව. ඒක එක ධර්මතාවයක් ඒක. ඒකෝට සාමාන්‍යයෙන් දැන් අපි ඔය යම් කිසි දෙයක් ඔය චක්කු පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥාන කියන උතන කාරණා තුනක් තියෙනවා. ඒකට චක්කු රූප කියන දෙක ඔය මේතන් පච්චුප්පන්නං කියලා ආවනේ දෙක එකටම ඇති වෙලා එකටම නැති වෙනවා කියන්නේ. දැන් එහෙම ඒ වගේ ධර්මතාවයක අපිට පරිණාමයක් හරි අනිත්‍යතා භාවයක් ගැන හරි කතා කරන්න පුළුවන්. මෙහෙමයි එකටම ඇති වෙලා එකටම නැති වෙනවා කියන කාරණේ ඇහැ රූපයයි නෙමෙයි. ඇහැ කියන එක ඇති වෙනවා රූපය තව තැනක ඒක මේ ධර්මතාවයේ හට ගන්නවා. නමුත් මේ පටිච්ච වෙන එක සහ අපටිච්ච වෙන එක. පටිච්ච කියන්නේ මේ දෙක එකට මුණ ගැහිමනේ. චක්කුංච පටිච්ච රූපේච. මේ දෙක මුණ ගැහිම. එතකොට මුණ ගැහෙන්න කලින් ඒවා වෙන වෙන තැන්වල වෙන වෙන ආකාර වලින් හටගෙන පැවතුනා වෙන්න පුළුවන්. ඒක වෙනම කාරණයක්. නමුත් මේ පටිච්ච වීම තුල තමයි මේ ක්‍රියාදාමය නැත්නම් චක්කු ආයතනය ක්‍රියාත්මක වීම සිද්ධ වෙන්නේ. පටිච්ච වීමත් එක්ක. නමුත් අපි සලකන්නේ නැහැ මේ ඇහැ රූපය එක සැරේ උපදිනවා එක සැරේ නැති වෙනවා කියලා. ඒක දැනක සබහන් වෙනව නේද ධර්මස්වභාවය? නෑ ඒව ඇත්තටම මේ පසු කාලීන කාරණා ඒක උප්පාද නිරෝධෝච ඒකාලම්බන වත්තුක ඔය අභිධර්ම අටුවා. ඕවා මේ ධර්මයේ කියන කාරණා නෙමෙයි. ධර්මයේදී ඔව් ඒව පසු කාලීන අර එක්කෙනා වලියන අයට හිතිච්ච දේවල්නේ. එතකොට මේ ධර්මයේදී යම්කිසි ධර්මතාවක් රූප ධර්මයක් හෝ නාම ධර්මයක් කිසියම් හේතුවකින් හට ගන්න පුළුවන්. පටිච්ච සමුප්පන්න විදිහට හට ගන්න පුළුවන් සමුදය. සමුදය වෙච්ච ධර්මතාවයක් එතෙන්දලා විපරිණාමය ක්‍රමයෙන් ඒක සෝබාදහමේ හේතුඵල න්‍යායට අනුව ඒකේ යම්කිසි විපරිණාමයක් ක්‍රමානුකූල වෙනස් වීගෙන යාමක් වෙන්න පුළුවන්. එහෙම ගිහිල්ලා අඤ්ඤතා භාවයකටපත් වෙනවා. අඤ්ඤතා භාවය කියන්නේ එම ධර්මතාවයේ හැටියට සලකන්න බැරි තත්වයකටපත් වෙනවා. දැන් උදාහරණයක් හැටියට අපේ රූපකාය මේ අපේ ශරීරය දැන් අපි මැරුණයින් පස්සෙත් පෙට්ටියෙත් අපි ওই ශරීරේ තියලා තියෙනවානේ. දවස් දෙකක් ඕක පුච්චනකම් වලලානකම් පෙට්ටියෙත් තියෙනවානේ ওই ශරීරේ. දැන් අපිට කියන්න පුළුවන්ද දැන් අපි ශරීරයේ හැටියට සලකන්නේ මේ අවයව ටික සක්‍රියව තියෙන අවස්ථාවනේ. දැන් අර පෙට්ටිය තියලා තියෙන්නේත් ඒකමයි කියලා කියන්න පුළුවන්. අපි කියනවා මෙයාගේ මූර්ත ශරීරයේ තමයි මේ පෙට්ටිය තියෙන්නේ කියලා. නමුත් දැන් පෙට්ටියේ තියෙන අවස්ථාව වෙනකොට අඤ්ඤතා භාවයකටපත් වෙලා තියෙනවා. අන්‍ය ස්වභාවයකට වෙනත් ස්වභාවයකටපත් වෙලා තියෙනවා. එතන ඇත්තටම රූපකාය නෙමෙයි තියෙන්නේ. රූපකාය නම් ඒක සජීවී එකක් අපි කියන්නේ. ඒ රූපකාය අපි මව් කුසෙන් බිහි වෙන දවසේ හෝ මව් කුසේදී රූපකාය ඇති වෙලා මව් කුසෙත් සෑහෙන දවස් ටිකක් විපරිණාමය වෙලා ඊට පස්සේ මව් කුසෙන් බිහි වෙලත් විපරිණාමය වීගෙන ගිහිල්ලා එක්තරා දවසකදී අඤ්ඤතා භාවයටපත් වුණා. අන්‍ය තත්වයකටපත් වුණා. ඒ අන්‍ය තත්වයටපත් වුණාන් පස්සෙත් නිකන් අපිට බැලුමට පේන්නේ එතන තියෙන්නේත් මෙයාගේ රූපකාය කියලා අපි කියනවා. නමුත් දැන් රූපකාය නෙමෙයි තියෙන්නේ. මොකද ඒකේ විඥානය ගිලිහිලා ඒක දැන් වෙනත් එකක්. දැන් තව උදාහරණයක් කිව්වොත් දැන් අපි පුටුවක් මිලට ගන්න.
පුටුවක් මෙලට ගත්තම ඒක වාඩි වෙන්න පුළුවන්. ඒ කකුල් හතරක් තියෙනවා, ලෑල්ලක් තියෙනවා, ඒත්තු වෙන කෑල්ලක් තියෙනවා. ওই ටික තියෙනවා අඩුම ගානේ. යම් දවසක මේක අපි පේන් කර කර පාවිච්චි කර කර ගිහිල්ලා කැඩුන ඒවා රිපෙයාර් කර කර ගිහිල්ලා ඕම යම් දවසක මේ පුටුවක් හැටියට පාවිච්චි කරන්න බැරි තත්වයකටපත් වෙනවා. අඤ්ඤතාභාවයටපත් වෙනවා. හැබැයි ඒක දැන් අඬුත් කැඩිලා. හැබැයි අපි කියනවා මේ ඔය කැඩිච්ච පුටුව. හරි මොකක් හරි අපි කියනවා. පුටුව කිව්වට දැන් ඒක පුටුවක් විදියට භාවිතා කරන්න බෑ. දැන් ඒක අඤ්ඤතාභාවයටපත් වෙලා තියෙනවා. එතකොට මේ අපි රූප ධර්ම ගැනයි කියන්නේ. නාම ධර්ම වලත් ওই විදිහම තමයි. දැන් නාම ධර්මයක් ගත්තොත් අපි හිතමු කරුණා සිතවිල්ලක් ඇති වෙනවා. යම් පුද්ගලයෙක් පිළිබඳව කාරුණික සිතවිල්ලක් ඇති වෙනවා. දැන් ওই සිතවිල්ල ඒ පුද්ගලයා සම්බන්ධයෙන් තියෙනවා. අඩු වැඩි වෙමින් තියෙනවා. වෙලාවකට යාට කාරුණික බව අඩුවෙන් වැඩියෙන් ඔහොම තියෙනවා. දිගටම විපරිණාමය වෙවි මේ නාම ධර්මයේ තියෙනවා. යම් හේතුවක් නිසා යම් දවසක ඒ පුද්ගලයා කෙරෙහි කරුණා චිත්තය වෙනුවට ඒ පුද්ගලයා කෙරෙහි වෛර සිතක් ඇති වෙනවා. දැන් අර කරුණා සිතවිල්ල අඤ්ඤතා භාවයටපත් වෙලා තියෙනවා. හැබැයි ඒ පුද්ගලයා කෙරෙහිමයි තියෙන්නේ සිතවිල්ල. ඒක අඤ්ඤතා භාවයටපත් වෙලා තියෙනවා. මේක විපරිණාමයේ සමුදේ වෙලා විපරිණාමයේ වෙවි තිබිලා යම් තාක් කාලයක් අඤ්ඤතා භාවයටපත් වුණා. දැන් ඒක වෙනස්ම එකක් තියෙන්නේ. දැන් අරකට සම්පූර්ණ වෙනස් එකක් තියෙන්නේ. හිතවිල්ලක් තියෙන බව ඇත්ත. නමුත් සම්පූර්ණ වෙනස් එකක් තියෙන්නේ. ওই වගේ ඔය අනිච්ච විපරිණාම අඤ්ඤතා භාව කියන තුන මම තේරුම් අරන් තියෙන්නේ එකම ධර්මතාවයක අවස්ථා තුනක්. ස්වභාවයන් තුනක්. රූප ධර්මයක හෝ නාම ධර්මයක ගති ලක්ෂණ තුනක්, ස්වභාවයන් තුනක් කියන්න පුළුවන්. ඕනම වෙලාවක ඕනෑම තත්වයකට වෙනස් වෙන්න පුළුවන් හැකියාව අනිත්‍යතාව ආරම්භයේ සිට අවසානයේ දක්වා ක්‍රමානුකූලව සිද්ධ වීගෙන යන වෙනස්කම විපරිණාමය ඉම ධර්මතාවයේ හැටියට සලකන්න බැරි තත්වයටපත් වීම අඤ්ඤතා භාවය. අඤ්ඤතත්තම් පඤ්ඤායති කියලා තමාර තැන්වලදී දක්වලා තියෙන ඒකමයි. අඤ්ඤතා භාවයම තමයි. ඔය විදිහට තමයි ওই ධර්මතා තුන මම තේරුම් අරන් තියෙන්නේ. අර තීනිවාණි වික්‍රේ කියන තියෙන්නේ සංකතස්ස සංකත ලක්ෂණයි. ඔව්. ඒකෝට ඒ තීනිවාණි වික්‍රේ කියන ඒ පදය ඇත්තටම අභිධර්මයෙන් එන එකක් නෙවෙයි ස්වාමීනි. නෑ ඒක අපේ සංකත ලක්ෂණ සූත්‍රයක් තියෙනවානේ. සංකත ලක්ෂණ සූත්‍රය. ඔතවසන තේරුණා පැහැදිලි. තෙරුවන් සරණයි. හොඳයි. අපි එහෙමනම් වෙනත් කතා බහ නොමැතිනම් අදට අපේ කමඨහන් සාකච්ඡාව නිමා කරමු. එතකොට අපි මේ දක්වා මේ ආචාර ධර්මීය අංශයට අදාළ කමඨහන් සාකච්ඡා කරගෙන ආවේ. අපි ඒකට කියන්නේ සීල ශික්ෂාවට අදාළ කමඨහන් කියලා. ඉතින් හරි හුඟක් පුළුල් මම ඕකට නිදර්ශනයක් හැටියට ගත්තේ ඒ සාමාන්‍ය ඵල සූත්‍රය. ඉතින් තවත් ගොඩාක් සූත්‍ර දේශනා පදනම් කරගෙන අපිට ওই ආචාර ධර්මීය අංශය ඉස්මතු කරලා පෙන්වන්න පුළුවන්. දැන් උදාහරණයක් හැටියට සිඟාලෝවාද සූත්‍රය වගේ. එතන සමාජ සම්බන්ධතාවලට අදාළ ආචාර ධර්ම පෙන්වුම් කරා. එහෙම තියෙනවා. ඊළඟට ওই චක්කවර්ති සීනාද සූත්‍ර එහෙම නැත්නම් චක්කවර්ති සූත්‍ර වගේ දේශපාලනයට අදාළ ආචාර ධර්ම පෙන්වනවා. තවත් තැන්වල ආර්ථික කටයුතු වලට අදාළ ආචාර ධර්ම පෙන්වනවා. අපේ විනය පිටකෙට ගියාම පරිසරයට අදාළ ආචාර ධර්ම අපිට දැක ගන්න පුළුවන්. ඉතින් ගොඩාක් තියෙනවා. ඉතින් අපි එකින් එක කතා කරනවා නම් ගොඩාක් දේවල් අපිට සූත්‍ර පිටකයෙන් විනය පිටකයෙන් කතා කරන්න පුළුවන්. නමුත් මං හිතනවා මේ සාකච්ඡාව අපි නිමා කිරීමක් හැටියට පෞද්ගලික ජීවිතයේ පුද්ගල පෞරුෂයට අදාළ වෙන කායික හැසිරීම, වචන භාවිතය, සිතුම් පැතුම් රටාව, ද්‍රව්‍ය භාණ්ඩ වස්තු පරිහරණය, පුද්ගල සම්බන්ධතා පැවැත්වීම, ආර්ථික සමාජීය දේශපාලන පාරිසරික කටයුතු වල නිරත වීම, මේ හැම අංශයකටම අදාළ ඊළඟ සෞඛ්‍ය හා සනීප ආරක්ෂාව, මේ හැම අංශයකටම අදාළව ආචාර ධර්ම පෙන්වුම් කරලා තියෙනවා. ඉතින් ආචාර ධර්මීයංශය තමයි ගාක්ම
මේ සීල ශික්ෂාවට අයිති වෙන්නේ. මේක ඉතින් කොටස් දෙකකට බෙදෙනවා ආදි බ්‍රහ්මචර්ය සහ අபிසමාචාරික කියලා. ඉතින් අපිට ඕක හරියටම ඔය සීලේ දර්ශනය තේරුම් ගත්තොත් අපිට මේ සීල ශික්ෂාව පවත්වාගෙන යෑම අමාරු නෑ අපහසු නෑ. අපිට ඔය ආදි බ්‍රහ්මචර්ය ශික්ෂාවට අයිති ශික්ෂාපද 16 හොඳට තේරුම් අරගෙන අනුගමනය කරන්න පුළුවන්, සමාදන් වෙලා රකින්න පුළුවන්. අபிසමාචාර නම් එහෙම බෑ. ඉතින් අපි දන්නේ නැති ඒවා මේ අවස්ථාවවලදී අහලා දැනගන්නවා. දැනකට ගියාම මෙතන කොහොමද වැඩපිළිවෙල, අපි කොහොමද මෙතන කටයුතු කරන්න ඕන, මම කරන්න ඕන කටයුතු මොනවද, නොකරන්න ඕන දේවල් මොනවද කියලා දන්නේ නැත්නම් තව කෙනෙකුගෙන් අහගෙන විමසලා දැනගන්න. ඒකයි ස්වභාවය. එහෙම විමසලා දැනගෙන ඒ ක්ෂේත්‍රයට අදාළ වෙන විදිහට ඒ කාර්යයන් කෙරේ. ඒක නිසා ඕවයි තියෙනවා තිරච්ඡාන කතාක් තියෙන, තිරච්ඡාන විද්‍යාවක් තියෙන, පාප අකුසල කර්ම තියෙන, පාප අකුසල චේතනා තියෙන. ඒවා හරියට තේරුම් බේරුම් කරගත්තනම් පුද්ගලයාට සීල ශික්ෂාව පවත්වාගෙන යාම කියන එක අපහසු නෑ, දුෂ්කර නෑ, අමාරු නෑ. හැබැයි ඔය අபிසමාචාර සමහර වෙලාවට අපි දන්නේ නැති නිසා අපේ යතින් කඩ වෙන්න පුළුවන්. දැන් යම් තැනකට ගියාම එතන පිළිවෙල සම්පූර්ණයෙන්ම අපි දන්නේ නැති නිසා අපේ යතින් යම් එතන පිළිවෙලට අදාළ දෙයක් අපේ යතින් කඩ වෙන්න පුළුවන්. එතකොට අපි ඒක ප්‍රශ්නයක් කරගන්න ඕනේ නෑ. ඒක මම දැනගෙන හිටියේ නෑ, මම ඒක සමා වෙන්න හරි ඒක නිවැරදි කිරීමට අදාළ දේ කිරීම හෝ තුල තවදුරටත් මේකේ ගැටලුවක් ඇති කරගන්න නැතුව අபிසමාචාර ශික්ෂාවල ඉදිරියට යන්න පුළුවන්. මේ අபிසමාචාරවල හැටි එහෙම තමයි. සමහර අபிසමාචාර බුදුහාමුදුරන්ගේ අතනොත් කඩ වෙලා තියෙනවා. එහෙම කිව්වම ටිකක් සමහර අය ඒක පිගැස්සෙන්න පුළුවන්. දැන් රාහුල කුමාරයා පැවිදි කරද්දී බුදුහාමුදුරුවෝ හිතුවේ නෑ අபிසමාචාරයක් කැඩෙයි කියලා. හැබැයි සුද්ධෝදන රජුරෝ කිව්වා එහෙම බෑ. මේ දරුවා දැන් තමුන්නාන්සේට අයිති නෑ. ඒක නිසා ඒ දරුවාගේ අයිතිකාරයාගෙන් අහන්න ඕන දරුවා සම්බන්ධ තීරණයක් ගන්න. නේ? මහාන කරද්දී රාජබටියොත් මහාන කළා දන්නේ නැතුව. මහාන වෙන්න ඕනයි කියලා කවුරු හරි ඇවිල්ලා කිව්වම මහාන කරා. බලපුවාම මේ රජුරු යුද්ධයට යවපු සොල්දාදුවෝ යුද්ධෙදි මැරෙන්න බෑ කියලා ආපහු එන්නත් බෑ. රජුරුවන්ගෙන් දඬුවම් විඳින්න වෙනවනේ. යුද්ධෙට ගියොත් යුද්ධෙන් මැරෙන්නත් ඉඩ තියෙනවා. ඊට වැඩිය පහසු ක්‍රමයක් හෙව්වා මහාන වෙන එක. ඉතින් අර කතාව මොකුත් නැතුව මහාන වෙලා ඉන්න. බලපුවාම රජුරෝ හොයලා බලපුවාම මේගොල්ලෝ යුද්ධෙට ගියේ නෑ. එතකොට ඒක අபிසමාචාරයක් කඩ කිරීමක් බව එතෙක් දැනගෙන හිටියේ නෑ. නමුත් රජතුමා පෙන්නලා දුන්නේ එහෙම බෑ. සොල්දාදුවෙක් මහාන කරන්න නම් ඔහු රාජ්‍ය සේවයෙන් නීති අනුකූලව ඉවත් වෙලා ඉන්නවා. ඒත් රාජ්‍ය සේවයේ මගහැරීමක් හැටියට තමයි මෙතන මහාන වෙලා තියෙන්නේ. පැවිදි වෙලා තියෙන්නේ. ඒක වැරදි නේ. ඔය වගේ අபிසමාචාර කියන ඒවා අපි දැනගන්නවා. දැනගෙන දැන් බුදුරජාණන් වහන්සේ ඒවට එකඟ වුණා. හරි හරි. ඔව් අපේ යතින් ඒ වැරද්ද සිද්ධ වෙලා තියෙනවා. අපි ඒක නිවැරදි. ඒකනේ බුදුදහමේ ආයති සංවරයක් උගන්වන්නේ. අච්චයන් අච්චේතෝ දිස්සා යතා ධම්මං පටිකරෝති උද්ධිහේසා භික්ඛවේ මස්මින් ධම්ම විනේ. ඔය බුද්ධ දේශනාව. අච්චේ කියන්නේ අපේ යතින් සිද්ධ වෙන ප්‍රමාද දෝෂ. ඒක වුණාම අපි ඒක පිළිගන්න ඕන. පිළි අරන් නිවැරදි කරගන්න. ඔය පිළිගැනීමේදීත් තියෙන සමහර වැරදි ප්‍රසිද්ධිය පිළිගන්න පුළුවන්. පිළි අරගෙන ඒකට සමාව අරගෙන ඒක නිවැරදි කරගන්න. ප්‍රසිද්ධිය පිළිගන්න බැරි නම් හෘද සාක්ෂියෙන්වත් අපි පිළිගන්නවා. හෘද සාක්ෂියට අනුව පිළි අරගෙන ඕ මම කරලා තියෙන මෙතන වැරද්දක්. මම මේක නිවැරදි කරගන්න කියලා එහෙම වෙන්න පුළුවන්. ඒ විදිහට. ඉතින් ඔන්න ඔය ආකාරයට අපිට පුළුවන්කම තියෙනවා ඔය සීල ශික්ෂාව ඊටාම ප්‍රශස්ත මට්ටමින් විශිෂ්ට ආකාරයෙන් පවත්වාගෙන යන්න. ඒක තමයි අපේ සීල භාවනාව. භාවනාවේ ප්‍රධාන අංශය. ඉතින් මම හිතනවා අපි සීලය සම්බන්ධයෙන් ප්‍රමාණවත් තරම් කරුණු සාකච්ඡා කරලා තියෙනවා කියලා. ඉතින් ඊළඟට අපි කමඨහන් සාකච්ඡාවලදී ওই සමාධි ප්‍රඥා දෙකට සම්බන්ධ කමඨහන් වලට අපි ටිකක් අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි එහෙනම් අදට අපේ කමඨහන් සාකච්ඡාව මෙතකින් නිමා කරනවා. ඉතින් වෙනද වගේම අන්තර්ජාලය ඔස්සේ Skype මාධ්‍යයෙන් මේ උතුම් කාර්යයට සම්බන්ධ වුණු සියලුම දෙනා මේ නිවෙන මග කල්යාණ මිත්‍ර එකතුව
ආරම්භ කිරීමට මූලික වෙච්ච ඇත්තෝ බොහොම වෙහෙස මහන්සි වෙමින් මේ කල්යාණ මිත්‍ර එකතුව පවත්වාගෙන යන්නට අප වෙන ඇත්තෝ මේ කල්යාණ මිත්‍ර එකතුවට එකතු වෙලා තමන්ගේ ගුණ වඩා ගන්න, තමන්ගේ ප්‍රඥා සීල සමාධි ගුණ වර්ධනය කරගන්න මහන්සි වෙන අවංක උත්සාහ කරන ඇත්තෝ සියලුම දෙනා අපේ කල්යාණ මිත්‍රත්වයෙන් පිළිගමු. ඒ සියලුම දෙනාට අපි මේ කරන ධර්ම සංഭാෂණය මේ ජීවිතයේදීම සීල සමාධි ප්‍රඥා ගුණ පුරාගෙන නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කරගන්නට ශක්තියක් ධෛර්යයක් වේවා, හේතු වාසනා වේවා කියලා අපි මෙත් සිතින් හැම දිනාටම මේ ප්‍රාර්ථනාව කරමු. ඒ සඳහා අපි කටයුතු කරමු. මතුවට ඒ කල්යාණ මිත්‍රත්වයෙන් අපි කටයුතු කරමු. ඒ වගේම අපි මේ යහපත් ක්‍රියාවෙන් උපයා සපයා ගත්තා වූ පින කුසලයේ අපි මෙත් සිතින් හැම දිනාටම අනුමෝදන් කරමු. අපි ඇදු මව්පියෝ සිප් සතර උගන්වපු ගුරුතුමා විශේෂයෙන් මේ දහම්මග නිවන් මඟ එලිපෙහෙලි කරලා දෙන ශාසනීය කල්යාණ මිත්‍රයන් ජීවිතය පවත්වාගෙන යන්නට දුක සැප බෙදා ගන්න තමන්ගේ ස්වාමි පුරුෂ භාර්යා දූ දරු ඥාති හිත මිත්‍ර ආදී අය ඒ වගේම අපි සමග ජීවත් වෙලා අදාපාතර නැති අපවත් වුණු මියගිය ගුරු දෙමව්පිය ආදී අපේ ශ්‍රේෂ්ඨ ඥාතිවරු සියලු යහපත වෙනුවෙන් පෙනී නොපෙනී උදව් කරන සියලු දෙවියන් ඇතුළු අනුමෝදන් විය හැකි තාක් සියලු දෙනා අප මේ කරන්නා වූ සත්ක්‍රියාව දැන දැක සතුටු වේවා, අනුමෝදන් වේවා, අනුගමනය කෙරෙත්වා. මේ හැම දිනාගම ජීවිතය යහපත් වේවා, සුවපත් වේවා, නිවන් මඟට පැමිණේවා, නිවනෙන් නිවි සැනසෙත්වා කියන උතුම් මෛත්‍රී සිතින් හැම දිනාටම ගාථා සජ්ජායනයෙන් අනුමෝදනා කරලා ආශිර්වාද කරලා අපේ කටයුතු හමාර කරමු. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සංපත්ති සිද්ධියා ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්චතු දේවෝ වස්සතු කාලේන සස්ස සම්පත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ. හැම දිනාටම ආශිර්වාද කරනවා. බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නයේ අප්‍රමාණ ගුණ බලයෙන්ද අප මේ පුරන්නා වූ සීල සමාධි ප්‍රඥා ආදී තුන් කුසල ශක්තියෙන්ද පින්වත් ඔබ හැම දිනාටම සිතක් ශාන්තියක් යහපතක්ම වේවා. ජීවිතයේ පැමිණ සියලු ධර්මතා හමුවේ අකම්පිතව කටයුතු කරමින් ඒවා අවබෝධ කරගෙන ඒවයින් නොසැලී තාදී ගුණය රැකගෙන සීල සමාධි ප්‍රඥා ගුණ පුරාගෙන මේ ජීවිතයේදීම නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කරගන්නට හැම දිනාටම ශක්තිය ධෛර්ය වාසනාව උදා වේවා. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව. අභිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. තෙරුවන් සරණයි. සුවපත් වේවා. සියලු දෙනාටම නිවනේ නිවීම සැලසෙත්වා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. සුවපත් වේවා. සරණයි ස්වාමීන් වහන්සේ.
සරණයි. වහන්සේ